ආයුබෝවන් දුවේ පුතේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔබ සඳහා විද්‍යා විෂයට අත්වලක් ලෙස කැලණිය කලාප අධ්‍යාපන කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන ඒකක පරීක්ෂණ මාලාවේ දෙවන ඒකක පරීක්ෂණය තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කලින් දවසේ අපි පළමු ඒකක පරීක්ෂණය ඔබට ලබා දුන්නා. ලබා දීලා ඒ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළා. අද දවසේ අපි ඔබට ලබා දීලා තියෙනවා සරල රේඛීය චලිතය කියන ඒකක පරීක්ෂණය. මේ 10 ශ්‍රේණියේ දෙවනි පාඩමට අදාළව. මම හිතන්නේ ඔබ දැනටමත් මේ ඒකක පරීක්ෂණයේ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ පිළිතුරු ලබා දීලා ඇති. මේ සරල රේඛීය චලිතය කියන පාඩම මේ දරුවෝ හිතනවා ටිකක් අමාරුයි කියලා. නමුත් ඇත්තටම දුවේ පුතේ මේ පාඩම එහෙම අමාරු නෑ. හරිම ලේසි පාඩමක්. පොඩ්ඩක් තේරුම් ගත්තාම මුදින් අවබෝධ කරගත්තාම ඉතාමත්ම පහසුවෙන් ඔබට පිළිතුරු සපයන්න පුළුවන්. විභාගයේදීත් ඔබට වැඩි ලකුණු සංඛ්‍යාවක් කිසිම කරදරයකින් නැතුව ලබා ගන්න පුළුවන් පාඩමක් තමයි මේ සරල රේඛීය චලිතය කියලා කියන්නේ. එහෙමනම් දුවේ පුතේ ඔබ දැනට මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබා දීලා ඇති. දැන් එහෙනම් අපි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. බලමු පළවෙනි ප්‍රශ්නය. බලන්න මෙතන තියෙනවා රාශීන් යුගලම අදිශ වන්නේ කවරකද? මොකක්ද මේ අහලා තියෙන්නේ? රාශීන් යුගලම අදිශ වන්නේ කවරකද? මෙතන පිළිතුරු හතරක් තියෙනවා. මේ පිළිතුරු හතරේ භෞතික රාශීන් දෙක බැගින් දක්වලා තියෙනවා. මේ පිළිතුරු දෙක මේ රාශීන් දෙකම අදිශ වෙන්නේ මොනවද කියලා තමයි අහන්නේ. මොන පිළිතුරේද කියලා අහන්නේ. එhmenan අපි දන්නවා දුවේ පුතේ මේ භෞතික රාශීන් අපිට අදිශ රාශීන් සහ දෛසික රාශීන් කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොකක්ද බෙදන්න පුළුවන්? අදිශ රාශි සහ දෛසික රාශි. එහෙනම් දැන් මෙතනදී මොකක්ද මේ අදිශ රාශි කියලා කියන්නේ? අදිශ රාශි කියලා කියන්නේ දුවේ පුතේ යම්කිසි භෞතික රාශියක අගය ප්‍රකාශ කිරීමේදී විශාලත්වයේ පමණක් සෑහෙනම් ඒ අගය ප්‍රකාශ කරන්න විශාලත්වයේ පමණක් සෑහෙනම් අපි ඒකට කියනවා මොකද්ද? අදිශ රාශියක් කියලා. ඒතකොට දිශාව ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා දෛසික රාශි. මොනවද මේ දෛසික රාශි කියන්නේ? යම්කිසි භෞතික රාශියක අගය ප්‍රකාශ කිරීමේදී විශාලත්වයේ මෙන්ම දිශාවක් අවශ්‍ය වෙනවා නම් අන්න ඒවට අපි කියනවා මොනවද? දෛසික රාශි කියලා. එහෙමනම් දුවේ පුතේ ඔයගොල්ලන්ට දැන් මේවට උදාහරණ දක්වන්න පුළුවන්ද? අපිට අදිශ රාශි වලට උදාහරණ ගත්තොත් එහෙනම් මොනවද අදිශ රාශි වලට උදාහරණ විදියට තියන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් නේද ලියන්න දුර ඊට පස්සේ වේගය දව කාලය ස්කන්ධය මෙන්න මේවා අපිට අදිශ රාශි විදියට දක්වන්න පුළුවන්. දෛසික රාශි උතේ දෛසික රාශි විදියට අපිට ගන්න පුළුවන් විස්ථාපනය ප්‍රවේගය මේ පාඩමේදී අපි කතා කරන දේවල් තරණය ඒ වගේම බර මේවා අපිට දෛසික රාශි විදියට ගන්න පුළුවන්. ඔය විදියට අපිට මේ භෞතික රාශි අදිශ රාශි සහ දෛසික රාශි කියලා කොටස් දෙකකට බෙදලා දක්වන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් ආපහු අපේ ප්‍රශ්නෙට යමු. අහන්නේ මොකද්ද? දෙකම අදිශ රාශි වෙන්නේ මොකේද කියලා තමයි අහන්නේ. එහෙනම් මෙතන දෛසික රාශි තියෙනවා නම් ඒ පිළිතුරු අපිට අයින් කරන්න පුළුවන්. බලන්න මෙතන පිළිතුරු අපි හැම කෙනාගේම පිළිතුරු මාරු වෙන විදිහට තමයි ප්‍රශ්න පත්‍ර ලබා දීලා තියෙන්නේ. ඒක නිසා මෙතනදි මම මේ පිළිතුරු එකින් එක සාකච්ඡා කරනවා. 1 2 3 4 කියලා කියන්නේ නැහැ. අපි ඒ වයින් බලමු මොකද්ද නිවැරදි පිළිතුර එන්න ඕනේ කියලා. මෙතන එක පිළිතුරක් තියෙනවා වේගය සහ බර කියලා. හරි. වේගය නම් අදිශ රාශියක් තමයි. හැබැයි බර කියන එක දෛසික රාශියක්. එහෙමනම් අපිට මේ පිළිතුර ගන්න බෑ. ඊළඟ තියෙනවා විස්ථාපනය හා පීඩනය කියලා. විස්ථාපනය කියලා කියන්නේ මොකද්ද? දෛසික රාශියක්. අපිට ඒ පිළිතුරක් ගන්න බෑ. ඊට පස්සේ තියෙනවා ත්වරණය සහ ප්‍රවේගය. ත්වරණය සහ ප්‍රවේගය කියන්නේ දෙකම දෛසික රාශීන්. එවනම් ඒ පිළිතුරත් අපිට ගන්න බෑ. ඊළඟ තියෙනවා ශක්තිය සහ කාලය කියලා. ශක්තිය සහ කාලය කියන එක අපි අගය ප්‍රකාශ කිරීමෙන් දේවුතේ විශාලත්වයේ පමණයි ප්‍රකාශ කරන්නේ. දිශාවක් අපි දක්වන්නේ. එවනම් ඒ දෙකම අදිශ රාශි. එහෙනම් අපිට ගන්න පුළුවන් පිළිතුර මොකද්ද? ශක්තිය හා කාලය. එවනම් ඔබේ පිළිතුර
ගත්තනම් නිවැරදි. ඊළඟ බලන්න දුවේ පුතේ දෙවනි ප්‍රශ්නේ අපි කියවලා බලමු. සරල රේඛීය මාර්ගයක් දිගේ ළමයෙක් නැගෙනහිර දෙසට 30 මීටර් ගමන් කර 20 මීටර් ආපසු පැමිණියේ නම් ළමයාගේ විස්ථාපනය වන්නේ කුමක්ද කියලා තමයි අහන්නේ. හරි බලමු. මේක පොඩ්ඩක් ඇඳලා බලමු අපි කොහොමද පිළිතුරු ලබා දෙන්නේ කියලා. මෙතන කියන්නේ මොකද්ද? සරල රේඛීය මාර්ගයක් දිගේ. අපි මේක නරකව සරල රේඛීය මාර්ගයක් ආවා. නැන්ද සරල රේඛීය මාර්ගයක්. ඊට පස්සේ ළමයෙක් නැගෙනහිර දෙසට අපි හිතමු ළමයා මේ හරිය ඉන්නවා කියලා. අපි දිශා ලකුණු කරගත්තොත් එහෙම නේද? උතුරු නැගෙනහිර දකුණ සහ බටහිර කියලා අපිට දිශා ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ කියන්නේ මොකද්ද? නැගෙනහිර දිග 30 මීටර. එහෙනම් මෙතන තමයි ළමයා හිටියේ. නැගෙනහිර දෙසට ගියා 30 මීටර දුරක් ගමන් කළා. මේ විදිහට එයා ගියා. 30 මීටර දුරක් ගමන් කළා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? 20 මීටර දුරක් ආපහු පැමිණි. එහෙනම් මේ මාර්ගය දිගේම 20 මීටර දුරක් ආපහු ඇවිල්ලා තියෙනවා මේ පැත්ත. එහෙනම් දැන් ළමයා ඉන්නේ කොතනද? මෙතන තමයි දැන් ළමයා ඉන්නේ. එහෙනම් මේ කලින් තැනත් එක්ක දැන් මෙතනට කොච්චර දුර තියෙනවද? 10 මීටර තියෙනවා. එහෙනම් මේ හිටියට වඩා 10 මීටර දුරින් තමයි දැන් මේ ළමයා ඉන්නේ. එතකොට දුවේ පුතේ මොකද්ද මෙතන අහන්නේ? අහන්නේ ළමයාගේ විස්ථාපනය වන්නේ කුමක්ද කියලා. මොකද්ද දුවේ පුතේ මේ විස්ථාපනය කියලා කියන්නේ? විස්ථාපනය කියලා කියන්නේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා යම් දිශාවකට සිදුවන සරල රේඛීය ඈත්වීම. එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා යම් දිශාවකට සිදුවන සරල රේඛීය ඈත්වීම. එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා යම් දිශාවකට සිදුවන සරල රේඛීය ඈත්වීම තමයි විස්ථාපනය කියලා කියන්නේ. විස්ථාපනය වෙනීමේදී එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට වෙන සරල රේඛීය දුර තමයි ගන්න. එහෙමනම් ළමයා කලින් හිටියේ මෙතන, දැන් ඉන්නේ මෙතන. බලන්න මේ දුර තියෙනවා 10 මීටර. කොයි පැත්තටද මේ ළමයා මේ ගමන් කරලා තියෙන්නේ? නැගෙනහිර දිශාවට තමයි ගමන් කරලා තියෙන්නේ. එහෙනම් මේ ළමයාගේ විස්ථාපනය වෙන්නේ කොච්චරද දැන්? 10 මීටර නැගෙනහිර තමයි විස්ථාපනය වෙන්නේ. එහෙමනම් පිළිතුර එන්න ඕනේ 10 මීටර නැගෙනහිරට කියන එක. ඊළඟ බලන්න තුන්වෙනි ප්‍රශ්නය. ඒ කලින් ප්‍රශ්නෙට අදාළවම යහලා තියෙන්නේ ඉහත ප්‍රශ්නාංක දෙකෙහි සඳහන් ගැටලුවේ ළමයා ගමන් කළ දුර වන්නේ. ඊළඟ අහන්නේ දුර දුවේ පුතේ. දුර කියන එක අපි කිව්වා නේද? අදිශ රාශියක් අපිට දිශාවක් දක්වන්න ඕනේ නැහැ. දුර කියලා කියන්නේ මේ ගමන් කළ මුළු දිග ප්‍රමාණය වාගිය මුළු ඒ ගමනේ දිග තමයි මේ දුර කියලා අහන්නේ. එහෙනම් මුලින්ම ළමයා කොච්චරක් ගියාද? 30 මීටර ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ආපහු 20 මීටර ආපහු ආවා. ඒ කියන්නේ යා 30 මීටර ඇවිදගෙන ගිහිල්ලා තියෙනවා. 20 මීටර ආපහු ඇවිදගෙන ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ දෙක එකතු කරාම අපිට දුර ගන්න පුළුවන් කීයද? 50 මීටර. එහෙනම් එයා සම්පූර්ණ මේ වෙලා මේ විස්ථාපනය වෙන්න මෙතන ඉඳන් මෙතනට ආ වුණාට එයා සම්පූර්ණයෙන්ම 30 මීටර මේ පැත්තට ගිහිල්ලා 20 මීටර ආපහු ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ එයා 50 මීටර දුරක් ඇවිදලා තියෙනවා. එහෙනම් මෙතන පිළිතුර වෙන්න ඕනේ මීටර් 50. හරි. ඊළඟ බලමු. අපිට තියෙන ඊළඟ කියන ප්‍රශ්න 4 නේද? මෙහි දැක්වෙන විස්ථාපන කාල ප්‍රස්ථාරයට අදාළ වන්නේ පහත සඳහන් කුමන චලිතයටද? විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා තියෙන අපි ඒක ඇඳගමු නේද? මේ විදිහට තමයි මේ ප්‍රස්ථාරය තියෙන්නේ. අපි හැමතිස්සෙම මේ x අක්ෂයට තමයි කාලය කියන එක දක්වන්නේ. මේ පැත්තේ තියෙන මොකද්ද? විස්ථාපනය. බලමු මොන විදිහට තියෙනවා. මෙන්න මේ විදිහට තමයි. මේ විදිහට තමයි තියෙන්නේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මෙතනදි මේ තියෙන්නේ මේ විස්ථාපනයේ කාලයත් එක්ක වෙනස් වෙලා තියෙනවා. විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයටයි මොකද්ද කියන්නේ? ප්‍රවේගය කියලා කියනවා. එහෙනම් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මෙතන ඒකාකාර ප්‍රවේගයෙන් තමයි මේ ස්ථානෙ මේ ස්ථානෙට ඒ විස්ථාපනය වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න මෙතන විස්ථාපනයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ නේද? එහෙමනම් ඒ අවස්ථාවේදී නිශ්චලතාවයට පත්වීමක් තමයි මේ ටිකෙන් පෙන්눔 කරන්නේ. එහෙනම් මේ මෙතන ඉඳන්
මේ ස්ථානය දක්වා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරලා තියෙනවා. එහෙමනම් මෙතන අපි දක්වන්න ඕනේ මොකද්ද? ඒකාකාර ප්‍රවේගයෙන් ගොස් නිශ්චලතාවයට පත්වීම කියන පිළිතුර තමයි මෙතන ගන්න ඕනේ. හරි බලන්න ඊළඟ ප්‍රශ්නය. ගම්පහ සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් පැය දෙක කාලයකදී සම්පූර්ණ ගමන් නිම කළේය. බස් රථයේ ධාවනය වූ දුර කිලෝමීටර් 32ක් නම් බස් රථයේ සාමාන්‍ය වේගය. මේ බස් රථයක් ගමන් කළා කියලා කියන කොහෙන්ද ගමන් කළේ? ගම්පහ සිට කොළඹ. මේ ගමන ගම්පහ සිට කොළඹට බස් සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා ගම්පහ සිට කොළඹට බස් යනවා නේද? එතන කියනවා 32 කිලෝමීටර යා ගමන් කරලා බස් රථේ ගමන් කරලා තියෙනවා කියලා. පැය දෙකක් කාලයක් ගත වුණා කියලා. තව දුවේ පුතේ ඔයගොල්ලෝ දන්නවා මේ බස් රථයක් ගමන් කරනකොට එකම වේගයෙන් මේ බස් රථයට යන්න බෑ. නේද? සමහර තැන්වල පාරේ වාහන වැඩි. දැන් ගම්පහ ඉඳන් කොළඹ යනකොට මේ කඩවත නේද? කිරිබත්ගොඩ, මේ පෑලීගොඩ මේ වගේ තැන්වලදී මේ වාහනවල අපේ ට්‍රැෆික් එකට අහු වෙනවා කියලා නේද? ඒ වගේ අහු වෙනවා. ඒතකොට බස් රථේ ගොඩක් හිමින් යන්නේ. සමහර තැන්වල බස් රථේ වේගෙන් යනවා. සමහර තැන්වල මගින් නක් ගන්න බස් රථේ නවත්තනවා. නම් වේගයේ ගොඩක් මේ ගමන තුරදී වෙනස් වෙනවා. පැය දෙක කාලයක් මේ ගමනට සම්පූර්ණයෙන්ම ගත වෙලා තියෙනවා. එහෙමනම් අපි කොහොමද දැන් මේක ගන්නෙ? එහෙමනම් අපිට මෙතනදී ඒකාකාර වේගයෙන් මේ බස් රථේ ගමන් කළා කියන්න බෑ. එහෙමනම් මෙතන අපිට ගන්න වෙන්නේ මධ්‍යක වේගය. එහෙම නැත්නම් සාමාන්‍ය වේගය. ඇවරේජ් ස්පීඩ් එකක් කියලා කියන්නේ සාමාන්‍ය වේගය. එහෙමනම් සාමාන්‍ය වේගයක් තමයි මෙතනදී අපිට ලබා ගන්න වෙන්නේ. කොහොමද මේ සාමාන්‍ය වේගය එහෙම නැත්නම් මධ්‍යක වේගය අපි ලබා ගන්නයි බලමු. මධ්‍යක වේගය එහෙම නැත්නම් සාමාන්‍ය වේගය අපි කොහොමද ගන්නෙ? එතනදී මේ බස් රථය ගමන් කළ මුළු දුර බෙදනවා ගත වූ මුළු කාලය. ගමන් කළ මුළු දුර ගත වූ මුළු කාලයෙන් බෙදුවාම අපිට මේ මධ්‍යක වේගය එහෙම නැත්නම් සාමාන්‍ය වේගය ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි දැන් බලමු මෙතන කොච්චරද ගමන් කළ මුළු දුර 32යි කිලෝමීටර. දුවේ පුතේ මේ හැම අවස්ථාවකදීම මේ ඒකකත් එක්කම අනිවාර්යයෙන්ම ආදේශ කරන්න. ඒක අමතක කරලා ආදේශ කරන්න එපා. මේ විදිහට සමීකරණ ලියන්න. ඊට පස්සේ ඒකකත් එක්ක ආදේශ කරන් 32යි කිලෝමීටර බෙදීම පැය 2යි. අපි h කියලා දානවා පැයවල. එහෙමනම් මෙතන 32 දෙකෙන් බෙදුවම 16යි කිලෝමීටර පැයට. පැයට කිලෝමීටර 16යි කියලා හිතුවා. එහෙනම් මේ බස් රථයේ සාමාන්‍ය වේගය නැත්නම් මධ්‍යක වේගය කොච්චරක්ද? පැයට කිලෝමීටර් 16යි. පැයට කිලෝමීටර් 16යි කියන පිළිතුර ඔබ තේරුවා නම් නිවැරදියි. ඒතකොට අපිට මේක මේ ඍණ 1යි කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ 16යි මේ බෙදලා වෙන්න මේ විදිහට දක්වන්නත් පුළුවන්. මේ කොයි ආකාරයට දැක්ුවත් නිවැරදි 16යි පැයට කිලෝමීටර් 16යි. පැයකට සෑම පැයකටම කිලෝමීටර් 16ක සාමාන්‍ය වේගයකින් තමයි ගමන් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. බලමු ඊළඟ ප්‍රශ්නේ. තත්පරයට මීටර් 20ක ප්‍රවේගයක් පැයට කිලෝමීටර දැක්වුවට සමාන වන්නේ. තත්පරයට මීටර් 20යි. මේකෙන් මොකද්ද දුවේ පුතේ මේ කියන්නේ? එයා තත්පර එකකට ඒ තත්පර එක කාලයකට කොච්චර දුරක් ගමන් කරනවද කියන්නේ? තත්පර එක කාලයකට මීටර් 20ක් ගමන් කරනවා. තත්පර එකකට මීටර් 20ක් ගමන් කරනවා. එහෙනම් කොහොමද කියන්නේ? පැයට කිලෝමීටර වලින් කියන්නේ. එහෙමනම් තත්පරයකට මීටර් 20ක් යනවනම් එයා විනාඩියකට කොච්චරක් යනවද? විනාඩියකට තත්පර කීයක් තියෙනවද? තත්පර 60ක් තියෙනවා. එහෙනම් මේ වගේ 60 ගුණයක් යනවා විනාඩියකට. පැයකට විනාඩි කීයක් තියෙනවද? පැයකට විනාඩි 60ක් තියෙනවා. එහෙනම් තවත් 60කින් වැඩි වෙන්න ඕනේ. එහෙමනම් මෙන්න දැන් මෙන්න මෙච්චර දුර ප්‍රමාණයක් එයා පැයකට ගමන් කරනවා. තත්පරයට මීටර් 20යි ගියේ විනාඩියකට බලන්න ඒක 60න් වැඩි කළා. පැයකට බලන්න ආපහු 60න් වැඩි කළා. අහන්නේ පැයට කිලෝමීටර. එහෙනම් අපි දන්නවා කිලෝමීටර ගන්න නම් මොකද කරන්න ඕනේ? 1000න් බෙදන්න ඕනේ. එහෙනම් අපිට මේක මොකද කරන්න වෙන්නේ?
1000න් බෙදන්න වෙනවා. දැන් නිකන් හිතන්නකෝ පුතේ මීටර් 2000ක් තිබුණා කියලා. මේ මීටර් 2000 කිලෝමීටර් කරගන්න මොකද කරන්න ඕනේ? 1000න් බෙදන්න ඕනනේ. හරි පැහැදිලිද දැන් නේද? 20ට වඩා එහෙමනම් මේ 20 උනත් මොකද කරන්න වෙන්නේ? 20 මීටර් කිලෝමීටර කරන්න නම් අපිට මේක 1000න් බෙදන්න. එහෙනම් මෙන්න මේ ආකාරයට අපි ලියන්න තියෙන 20 වැඩි කිරීම 60 වැඩි කිරීම 60 බෙදීම 1000. එහෙමනම් පිළිතුර එන්න ඕනේ. ඒ පිළිතුර තමයි එන්න ඕනේ. හරි. මොකක්ද දෙන්න ඕනේ පිළිතුර? 20 වැඩි කිරීම 60 වැඩි කිරීම 60 වැඩි කිරීම බෙදීම 1000 කියන පිළිතුර තමයි එන්න ඕන පිළිතුර. හරි නේද? ඊළඟට බලන්න. තිරස් රේඛීය මගක ළමයෙකු විසින් අදිනු ලබන සෙල්ලම් කරත්තයක් ඒකාකාර වේගයෙන් ගමන් කරයි. කරත්තයේ චලිතයට බලපාන ප්‍රතිරෝධය. මෙතනදී මොකද්ද මේ කියලා කියන්නේ? තිරස් රේඛීය මාර්ගයක මාර්ගයේ තිරස් එලින් තියෙන මාර්ගයක් ළමයෙක් විසින් මොකද කරන්නේ? සෙල්ලම් කරත්තයක් ඇදගෙන යනව නේද? ඒකාකාර වේගයෙන් ගමන් කරයි. ඒකේ වේගය ඒකාකාරයි. කම් වේගයකින් තමයි ගමන් කරන්නේ. එහෙමනම් අපිට මොකද්ද මේකද කියන්න තියෙන්නේ? බලපාන ප්‍රතිරෝධය ළමයා විසින් යොදන බලයට සමානයි. ඒ ළමයා විසින් යොදන බලයට සමාන නිසා තමයි මේක ඒකාකාර වේගයකින් ගමන් කරන්නේ. හරි. ඊළඟ බලන්න දුවේ පුතේ 8 වෙනි ප්‍රශ්නය. හොඳ ප්‍රශ්නයක් තියෙනවා. ගුරුත්වයේ යටතේ b ප්‍රවේගයෙන් සිරස්ස පහළට විසිකරන ලද අංශුවක. ගුරුත්වය යටතේ v ප්‍රවේගයෙන් සිරස්ස පහළට විසිකරන ලද අංශුවක චලිතය සඳහා අනුරූප ප්‍රවේග කාල ප්‍රස්ථාරය. මෙතනදී මොකද්ද මේ අහන්නේ? මෙතනදී කියන්නේ මේ ගුරුත්වය යටතේ v ප්‍රවේගයකින් සිරස්ස පහළට විසිකරා කියලා. ගුරුත්වය යටතේ c ප්‍රවේගයකින් සිරස්ස පහළ. ඉහළට නෙවෙයි පුතේ විසිකරලා තියෙන්නේ. සිරස්ස පහළට තමයි විසිකරලා තියෙන්නේ. හරි බලමු. මේ තියෙනවා කාලය මෙතන තියෙනවා ප්‍රවේගය. හරි එහෙමනම් මේ v ප්‍රවේගයකින් තමයි මේකේ ආරම්භක ප්‍රවේගය v. පහළට විසිකරලා තියෙන්නේ සිරස්ස පහළට. එහෙමනම් පහළට විසිකරාම මොකද වෙන්නේ? ගුරුත්ව ත්වරණයත් පහළට තමයි ක්‍රියා කරන්නේ. එහෙමනම් මේකේ පහළට එන්න මොකද වෙන්නේ? ප්‍රවේගය වැඩි වෙනවා. එන්න ප්‍රවේගය වැඩි වෙනවා. එහෙනම් අපිට අඳින්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ වගේ රේඛාවක් තමයි අපිට අඳින්න තියෙන්නේ. එහෙනම් බලන්න මේ වගේ පිළිතුරක් තියෙන්නේ මොන පිළිතුරේද? ඔව් හතරවෙනි පිළිතුරේ ඔබට මේ වගේ පිළිතුරක් තියෙනවා නේද? එහෙනම් ඒක තමයි ගන්න ඕනේ. මොකද මෙතන හොඳට බලන්න දුවේ පුතේ මෙතන කියලා තියෙන්නේ මොකද්ද? සිරස්ස පහළට විසිකලා කියන. ඉහළට විසිකලා තියෙන්නේ. සිරස්ස පහළට විසිකලා v ප්‍රවේගයෙන්. දැන් මේ වෙලාවේ ප්‍රවේගයක් මේකට තියෙනවා. මේ ප්‍රවේගය තමයි මේ දක්වලා තියෙන ප්‍රවේගයේ ශූන්‍ය නෙවෙයි, නිකන් අතෑරියා නෙවෙයි. අතෑරියා නම් මොකද වෙන්නේ? ප්‍රවේගයේ බිඳුවයි. මේක විසිකලා තියෙන්නේ. එහෙනම් v ප්‍රවේගයකින් තමයි පටන් ගත්තේ. පහළට එද්දි ප්‍රවේගය වැඩි වෙනවා. පහළට එනකොට එහෙමනම් මේ හතරවෙනි ප්‍රස්ථාරය තමයි එන්න ඕන පිළිතුර. ඊළඟට නම් ඉතාමත්ම පහසු ප්‍රශ්නයක් අහලා තියෙන්නේ ප්‍රවේගයේ ඒකක මින් කවරක්ද? මොකද්ද ප්‍රවේගයේ ඒකක දුවේ පුතේ? ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. එහෙනම් විස්ථාපනයම ඉන්නේ මොනවයින්ද? මීටර් වලින්. කාලයම ඉන්නේ තප්පර වලින්. එහෙනම් මෙතන ඉන්නේ මොකද්ද? ms ඉන්න තප්පරයට මීටර් කියන එක තමයි අපිට ගන්න තියෙන්නේ පිළිතුර. හරි බලමු දුවේ පුතේ ඊළඟට මේ 10 වෙනි ප්‍රශ්නය. සරල රේඛීය මාර්ගයක් දිගේ ළමයෙක් සිදු කළ චලිතයට අදාළ විස්ථාපන කාල දත්ත පහත දැක්වේ. ළමයෙක් මේ සරල රේඛීය චලිතයක් සිදු කරලා තියෙනවා. ඊට අදාළ වන විස්ථාපනයත් එක්ක ඒ කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වුණු ආකාරය පිළිබඳ දත්ත ටික තමයි මෙතන දක්වලා තියෙන්නේ. මොකද්ද විස්ථාපනය කියලා කිව්වේ? විස්ථාපනය කියලා කිව්වේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා යම් දිශාවකට සිදුවන සරල රේඛීය ඈත්වීම. එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා යම් දිශාවකට සිදුවන සරල රේඛීය ඈත්වීම තමයි අපි විස්ථාපනය කියලා කිව්වේ. බලන්න මේ පුතේ මෙතන තප්පර 1ේදී විස්ථාපනයේ බිඳුවයි නිශ්චලතාවයෙන් ආරම්භ කරලා තියෙනවා. තප්පර 10ක් යනකොට විස්ථාපනය
මීටර් 50ක ස්ථානද මීටර් 50ක් විස්ථාපනය වෙලා තියෙනවා නේද? ඊට පස්සේ කාලය තප්පර 20ක් වෙනකොට නැවත විස්ථාපනයේ බිඳුව වෙලා තියෙනවා. එහෙමනම් මොකද වෙලා තියෙන්නේ? ඒ නැවත හිතිය සරල රේඛීය චලිතයක් මේ වෙනවා කිව්වේ. එහෙමනම් නැවතේ සිටියේ ස්ථානයටම ආපහු ඇවිල්ලා තියෙනවා. ආපහු තප්පර 30දී තව තප්පර 10කදී ආයෙ මීටර 50ක් විස්ථාපනය වෙලා තියෙනවා. නැවතත් ඒ ස්ථානටම ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා තප්පර 40දී තව තප්පර 10ක් ගත වුණාම නැවතේ හිටියේ ස්ථානයටම ඇවිල්ලා තියෙනවා. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ මෙතන? මෙතන වෙලා තියෙන්නේ සරල රේඛීය චලිතයක් තමයි සිදු වෙලා තියෙන්නේ. අපි හිතමු මෙතන හිටියා කියලා මේ කෙන ස්ථානේ නේද? මීටර 50ක් ගිහිල්ලා තියෙනවා. ඒ සඳහා තප්පර 10ක් කාලයක් ගත වෙලා තියෙනවා. දැන් විස්ථාපනය කීයද? මීටර 50යි. නැවත මෙතනට ඇවිල්ලා තියෙනවා මීටර 50ක්. තව තප්පර 10ක් ගත වුණා. තප්පර 20යි. දැන් මෙතන ඒ හිටිය තැනම ඉන්න විස්ථාපනය නැවත බිඳුවයි. ඊළඟ තප්පර 30දී ආපහු අර කලින් මෙතන B කියලා හිතමු. එතනට නැවත ගිහිල්ලා තියෙනවා. එහෙනම් දැන් මීටර 50ක් ආපහු A ස්ථානෙ B ස්ථානට ගියා නේද? සරල රේඛීය විහිදීම වෙනස් සිය මීටර 50යි විස්ථාපනයේ 50යි. නැවත ආපහු ඊළඟ තප්පර 10යි දැන් තප්පර 40ක් ගත වුණා. නැවත ඒ ස්ථානට ඇවිල්ලා තියෙනවා. නැවත විස්ථාපනය බිඳුවක් වෙනවා. එවනම් මේ එක තැනක ඉඳලා තව තැනකට ගිහිල්ලා සරල රේඛීයව තමයි මේ ගමන් කරන්නේ. ආපහු මෙතනට ඇවිල්ලා ආයේ ඒ ස්ථානට ගිහිල්ලා නැවත මේ ස්ථානෙට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක තමයි මෙතන සිදු වෙලා තියෙන චලිතය. එතන නිවැරදි වගන්තිය තමයි දුවේ පුතේ අහන්නේ. ඔහු එකම දිශාවකට චලනය වී ඇත. නැහැනේ. මේ දිශා දෙකකට එක දිශාවකට ගිහිල්ලා ඊට විරුද්ධ දිශාවට තමයි ආපහු ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. ඔහුගේ ප්‍රවේගය තප්පරයට මීටර 10ක්. අයි බලමු තප්පරයට මීටර 10ක්ද කියලා. ප්‍රවේගය කියලා කියේ මොකද්ද දුවේ පුතේ? ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලයනේ අපි කිව්වේ නේද? එහෙමනම් අපි දැන් බලමු මෙතන මීටර 50ක් විස්ථාපනය වෙලා තියෙනවා. කාලය කොච්චර ගත වෙලා තියෙන්නේ? තප්පර 10යි. එහෙමනම් 5යි ms ඍණ 1 10 නෙවෙයි කීයද? 5යි. එහෙනම් ඒ ප්‍රකාශයත් වැරදි. ඔහු චලිත වූ මුළු දුර මීටර 200ක් වේ. චලිත වූ මුළු දුර මීටර 200යි. බලන්න 50යි. දුරනේ මෙතන අහන්නේ විස්ථාපනය නෙවෙයි කොච්චර දුරක් මෙයා ගෙවා ගිය දුර 50ක් ගියා නේද? ආපහු 50ක් මේ පැත්තට ආවා 50ක් ආපහු මේ පැත්තට ගියා තව 50ක් ආපහු අනිත් පැත්තටම ආවා. එහෙනම් මේ ටික එකතු කරලා බලන්න 200යි මීටර වෙනවා. එහෙනම් ඒ ප්‍රකාශය හරි නේද? ඔහු චලිත වූ මුළු දුර කොච්චරක්ද? මීටර 200යි. ඔහුගේ විස්ථාපනයේ 100යි මීටර කියලා කියනෝ නෑ. දුවේ පුතේ විස්ථාපනයේ කීයද? විස්ථාපනය නම් බිඳුවයි. එහෙමනම් ඔහු චලිත වූ මුළු දුර මීටර් 200 කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හරි නේද? මොනවාරි ගැටලු තියෙනවා නම් මෙසේජ් එකක් එවන්න. හරි. ඊළඟට නම් ලේසි ප්‍රශ්නයක් තියෙන අපි කතා කරපු මුලින්ම කතා කරපු ප්‍රශ්නයට අදාළමයි ඒක අහලා තියෙන්නේ. මොකක්ද අහලා තියෙන්නේ? විශාලත්වයක් සහ නිශ්චිත දිශාවක් සහිත රාශියක් වන්නේ පහත කවරක්ද? මේ මොකක් ගැනද මේ අහන්නේ? අපි කිව්වා යම් භෞතික රාශියක අගේ ප්‍රකාශ කිරීමේදී විශාලත්වයක් හා දිශාවක් අවශ්‍ය වෙනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? දෛසික රාශියක් කියලා. එහෙනම් මේ අහන්නේ මොකක්ද? දෛසික රාශියක් වෙන්නේ මොකද්ද කියලා අහන්නේ. කාලය කියන්නේ අදිශ රාශියක්. වේගය කියන්නේ අදිශ රාශියක්. දුර කියන්නේ අධික රාශියක්. එහෙනම් මෙතන පිළිතුර එන්න ඕනේ මොකද්ද? බර කියන එක තමයි මෙතන පිළිතුර විදියට අපිට ගන්න තියෙන්නේ. හරි ඊළඟට බලමු 12 වෙනි ප්‍රශ්නය. දුම්රියක් 30යි ms ප්‍රවේගයකින් ගමන් කර 3යි ms ඍණ 2 ත්වරණයක් ලබාගෙන තප්පර 10ක් අවසානයේදී පත්වන ප්‍රවේගය වන්නේ. මෙතනදී අහන්නේ මොකද්ද? මේ ත්වරණයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ත්වරණය කියලා කියන්නේ මොකක්ද? මේ පුතේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි ත්වරණය කියලා කියන්නේ. එවනම් අපි ත්වරණයට අදාළ සමීකරණය ලියලා බලමු. අපි ලියමු එහෙනම් ත්වරණය. ත්වරණය කියන්නේ මොකක්ද මේ පුතේ? ප්‍රවේග
වෙනස බෙදීම කාලය තමයි අපි ත්වරණය කියලා කියන්නේ. අපිට මේක තවත් විදිහකට ලියන්න පුළුවන්. ප්‍රවේග වෙනස කියලා කියන්නේ මොකද්ද? අවසාන ප්‍රවේගය සහ ආරම්භක ප්‍රවේගය අතර වෙනස. එහෙමනම් අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය. හරි. එහෙමනම් අපි කිව්ව ප්‍රශ්නයට අදාළ දත්ත මෙතනට ඇතුළත් කරමු බලන්න. දුම්රියක් 30 ms ප්‍රවේගයෙන් ගමන් කර 3 ms තප්පරයට මීටර් 3ක ත්වරණයක් ලබා ගන්න. නම් ත්වරණය කීයද? ms ඍණ 2යි. මෙතන ඊට පස්සේ ආරම්භක ප්‍රවේගය වෙනවා. අවසාන ප්‍රවේගය තමයි අපෙන් අහන්න. අපි ඒක කියලා ගත්තොත් එහෙම ආරම්භක ප්‍රවේගය වෙනවා 30යි ms ඍණ 1ක්. මේ සඳහා ගත වූ කාලය කොච්චරද? තප්පර 10ක්. එහෙමනම් දැන් මොකද්ද තියෙන්නේ? ඔයගොල්ලෝ දැන් ගණිතය දන්නවා. සාමාන්‍ය සමීකරණයක් විසඳන්න තමයි දැන් තියෙන්නේ. එහෙමනම් මේ පැත්තෙන් වැඩි වෙනව නේද? 3යි ms ඍණ 2 වැඩි කිරීම 10යි s සමානයි x ඍණ 30යි ms ඍණ 1. තොර මෙතනදි බලන්න දුවේ පුතේ මේක වැඩි වුණාම 3 අරක් 10 10යි s එකට එකක් කැපෙනවා 30යි ms ඍණ 1 සමානයි x ඍණ 30යි ms ඍණ 1. එහෙනම් මේ x කියන එක උක්ත කරගත්තොත් එහෙම 30යි ms ඍණ 1 මේ ඍණ 30යි ms අනිත් පැත්තට ගියාම ධන 30යි ms ඍණ 1. එහෙනම් උත්තර එනවා කීයද? 60යි ms ඍණ 1. එහෙනම් තප්පර 10ක් අවසානයේදී පත්වන ප්‍රවේගය කොච්චරද? 60යි තප්පරයට මීටර් 60ක ප්‍රවේගය. එහෙනම් තප්පරයට මීටර් 60යි කියන පිළිතුර තමයි එන්න ඕනේ. මේ ගාන හැදුව හැටි බලන්න දුවේ පුතේ. ගාන හැදුව හැටි තේරෙන්නේ නැත්නම් නැවත මේ ගාන කිහිප වතාවක් හදන්න. මේ මෙතනට එනකන් තමයි අපි මේ විද්‍යාවෙන් කතා කරලා ඊට පස්සේ මෙතනින් පසුව මේ ගණිතයේ තියෙන ඔයගොල්ලන්ට සරලව සමීකරණයක් කොහොමද විසඳන්නේ කියන එක තමයි මේ තියෙන්නේ. මේ x හොයාගන්න තියෙන්නේ. අවසාන x හොයාගත්තාම අපිට x 60යි තප්පරයට මීටර 60යි කියන එක ලැබෙනවා. ඊළඟ බලන්න 13 ඉහළට විසිකරන ලද බෝලයක් නැවත පොළොවට පතිත වීමට අදාළ චලිතයේ දැක්වෙන ප්‍රස්ථාරය කුමක්ද? මෙතන කියන්නේ මොකද්ද? මේ ඉහළට විසිකරන ලද බෝලයක්. මේ මොකද්ද මේ කියන්නේ? දැන් මෙතන ඉන්නවා අපි මේ බෝලයක් ඉහළට විසිකරනවා. බෝලයක් ඉහළට විසිකරනවා. ඔයගොල්ලෝ මේ බෝල ඉහළට විසිකරලා ඇති නේද? මොකද බෝලයක් ඉහළට විසිකරාම වෙන්නේ? මේ ශ්‍රී කරනකොට එහෙනම් මොකද ඔයගොල්ලෝ කරන්නේ? මේ බෝල ඉහළට විසිකරනවා නේද? ඉහළට විසිකරාම මේක උඩ තියනවාද? නැහැනේ උඩ තියෙන්නේ නැහැ නේද? ඒක මොකද වෙන්නේ? ඒක නැවත පහළට වැටෙනවා නේද? අපි බොහොම වේගයෙන් උඩට විසිකරනවා. මේක වේගයෙන් උඩට ගිහිල්ලා නිශ්චල වෙලා නැවත ආපහු පහළට වැටෙනකොට අපිට අතනින් මේක අල්ල ගන්න පුළුවන්. ඒත් අතටත් වේගයෙන් තමයි මේක වැටෙන්නේ. එවනම් වේගයෙන් විසිකරනවා එන්න වේගය අඩු වෙනවා නිශ්චල වෙනවා. ආපහු වේගය වැඩි වෙලා වේගයෙන් අතට වැටෙනවා. එහෙනම් මෙහෙම ක්‍රියාවලියක් තමයි ද්විය පුතේ මෙතන වෙන්නේ. එවනම් දැන් අපි බලමු මීට අදාළව අපි ප්‍රස්ථාර අඳින්නේ කොහොමද කියලා. හරි. අපි බලමු මුලින්ම මේ කාලය තියෙනවා කාලය ප්‍රවේගය. මොකද වෙන්නේ කියලා බලමු. දැන් මෙතන අපි මේ බෝලේ විසිකරන්නේ කොහොමද? වේගයෙන් විසිකරන්නේ. එහෙනම් විසිකරන අවස්ථාවේදී මේකේ ප්‍රවේගය ගොඩක් වැඩි. ඒකට මේක උඩට විසිකරාට පස්සේ ගුරුත්ව ත්වරණය පහළට බලපානවා නේද? එහෙමනම් මේ බලයක් පහළට යදෙන නිසා මේකේ ප්‍රවේගය අඩු වෙලා අවසානයේ ප්‍රවේගය බිඳුව දක්වා වෙලා මේ බෝලය නිශ්චල වෙනවා. එහෙනම් මේ පහළට මේකෙන් ඊට පස්සේ මොකද වෙන්නේ? කියලා නැවතලා මේක නැවතලා තියනවාද? නෑ නැවත පහළට වැටෙන්න පටන් ගන්නවා. එහෙනම් ගුරුත්ව ත්වරණය පහළට ගමන් මේ බලය ක්‍රියා කරන්නේ. එහෙනම් මේකේ ප්‍රවේගය එන්න වැඩි වෙලා අපේ අතට වේගයෙන් තමයි මේ බෝලය වැටෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා. හැබැයි මේ ප්‍රවේගයට අපි කිව්වා දිශාවක් තියෙනවා කියලා. ප්‍රවේගය කියන්නේ දෛසික රාශියක්. එහෙමනම් මේ දිශාව තියෙන නිසා අපි ඒක ධන සහ ඍණ කියලා ලකුණු කරන නිසා දිශාව මේ පැත්තට තමයි අපි ඒ ප්‍රස්ථාරය යන්නේ. එහෙනම් මේ එක දිශාවකට ගමන් කළා අපි ඒ දිශාවට ප්‍රවේගය වැඩි වුණා. අනිත් පැත්තට ආපහු එනකොට ඒ ඊට විරුද්ධ දිශාවට තමයි මේ ප්‍රවේගය
වැඩිවීම සිදු වෙන්නේ. එහෙමනම් මේ වගේ ප්‍රස්ථාරයක් තමයි අපිට අඳින්න ඕනේ. අපි දැන් බලමු මේකේ විස්ථාපනය ගත්තොත් එහෙනම් කොහොමද වෙන්නේ කියලා. මේ කාලය තියෙනවා මෙතන අපි හිතමු විස්ථාපනය කියලා. කාලය ඔන්න දැන් කාලය සහ විස්ථාපනය අදාළ ප්‍රස්ථාරය එන්නේ කොහොමද? එහෙමනම් බලන්න මේ පුතේ දැන් මුලින්ම මේක වේගයෙන් තමයි ඉහළට ගමු. ප්‍රවේගය වැඩි. ප්‍රවේගය වැඩිනම් ඒක කාලයක් තුළදී සිදුවන විස්ථාපනයක් වැඩි. බලන්න මේ එක කාලයක් තුළදී විස්ථාපනය වැඩියෙන් සිදු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික මේ විස්ථාපනය අඩු වෙනවා. අපිට මේක මෙන්න මෙතනට වැන්දොත් එහෙම මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? නැවත මේ විදිහට මේක පහළ අඳිනවා. ඔන්න ඒ විදිහට තමයි අඳින්නේ. ඒතර මේ අවස්ථාවේදී ඒක කාලයකදී සිදුවන විස්ථාපනය වැඩි. එවනම් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ විදිහට අපිට මේ විදිහේ ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. මේක දැනගෙන ඉන්න එක වැදගත් වෙයි ඔයගොල්ලන්ට. ඊට පස්සේ අපි බලමු මේ කාලයත් එක්ක වේගය වෙනස් වෙන්නේ කොහොමද කියලා. දැන් මේ ප්‍රවේගය වගේම තමයි පුතේ මේ වේගය කියන එක. මුලින් වේගය වැඩි නේ. වේගෙන් නම් මේකට සිකනේ. එහෙමනම් නේද? ඊට පස්සේ වේගය එන්න අඩු වුණානේ. එහෙනම් මෙතන මොකද වෙන්නේ? මේ වේගය එන්න අඩු වෙනවා. හැබැයි මේ වේගයට අපි දිශාවකින් ප්‍රකාශ කරනවද නැහැ. වේගය කියන්නේ අදිශ රාශියක් නේද? එහෙමනම් වේගය නැවත වැඩි වෙනවා කියනකොට මේ පැත්තට දක්වන්න පුළුවන්. ඒ විදිහට. ඊට පස්සේ අපිට මේ දුර ගත්තොත් එහෙම මේ දුර මුල් අවස්ථාවේදී මේ විස්ථාපනයේ විදිහටම තමයි වෙනස් වෙන්නේ. නමුත් මේ දුරත් අපි මේ විස්ථාපනය නම් බිඳුව වෙනවනේ දැන් නේ. මේ මෙතන විස්ථාපනයේ බිඳුව වෙලා තියෙනවනේ. ඒ කියන්නේ මේ විසිකරපු තැනටම තමයි මේක නැවත ආවේ. හැබැයි දුර එහෙම නෙවෙයි. ඒක නිසා මේ දුර මේ ආකාරයට ලකුණු කරන්න පුළුවන්. එhmenan ඔන්න ඔය ආකාරයට තමයි මේ ප්‍රස්ථාර අපිට ඇඳලා දක්වන්න පුළුවන්. එහෙමනම් මේ අපි මෙතනදී අහන්නේ මොකද්ද? මෙතන අහන්නේ ඉහළට විසිකරන ලද බෝලයක් නැවත පොළොවට පතිත වීමේදී අදාළ චලිතය දැක්වෙන ප්‍රස්ථාරය කුමක්ද කියලා. එහෙනම් මෙන්න මේ ප්‍රස්ථාරය තමයි ඒකට අදාළ ප්‍රස්ථාරය. එhmenan පිළිතුර මොකද්ද? දෙවන පිළිතුර තමයි එතනදී අපිට ගන්න තියෙන්නේ. ඊළඟ බලන්න මෝටර් රථයක් 30 ms ඉන එක තප්පරයට මීටර් 30ක ප්‍රවේගයෙන් ගමන් ආරම්භ කර තප්පර 10ක දී ඒකාකාර ත්වරණයෙන් ගමන් කර 60 ms ඉන එක ප්‍රවේගයක් ලබා ගනී. මෝටර් රථය ගමන් කළ මුළු දුර කොපමණද? එහෙමනම් මෙතනදී අපිට ගන්න තියෙන්නේ මොකක්ද? පුතේ මේක ත්වරණයකින් ගමන් කරලා තියෙන නිසා ප්‍රවේගය වෙනස් වෙලා තියෙනවා. මේ අහන්නේ මොකද්ද? ගමන් කළ මුළු දුර. එහෙනම් අපිට මෙතනදී මුළු දුර එහෙම නැත්නම් විස්ථාපනය කියලා කියන්න පුළුවන්. දුර ගත්තොත් අපිට වේගය කියලා ගන්න පුළුවන් නේද? ප්‍රවේගයකින් ගමන් කරන ත්වරණයක් තියෙනවා. එහෙනම් අපිට මෙතනදී මේක සරල රේඛීය මාර්ගයක ගමන් කළා කියලා කිව්වනම් අපිට විස්ථාපනය ගන්න පුළුවන්. එහෙම නැත්නම් දුර තමයි ගන්න පුළුවන්. මොකද ඒකාකාර ත්වරණයකින් තමයි ගමන් කරලා තියෙන්නේ නේද? හරි අපි බලමු මෙතන අපි මේකේ දුර ගන්න විදිහට කතා කරොත් මේකේ දුර අපිට ගන්න පුළුවන්. මෙතන වේගය කියලා ගත්තොත් එහෙම දැන් මෙතන 30යි තප්පරයට මීටර් 30ක වේගයෙන් ගමන් කළා තප්පරයට මීටර් 60ක වේගයකට පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට මෙතන මේ මධ්‍යක වේගය කාලයෙන් වැඩි කරා නම් මේක ගමන් කර දුර ගන්න පුළුවන්. නම් මධ්‍යක වේගය කියලා ගන්න වෙන්නේ කීයද අපිට? මේ 30යි ms වින එක එකතු කරනවා අපි 60යි ms වින එකෙන් වැඩි කරනවා කීයෙන්ද? 10යි නේද? ඔන්න ඔය විදිහට තමයි ගන්න ඕනේ. හැබැයි මධ්‍යක වේගය කියලා කියන්නේ මොකද්ද? මේක දෙකෙන් බෙදන්න. ඒ කියන්නේ සාමාන්‍ය වේගය තමයි මෙතනදී ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා තමයි මෙතනදී අපිට ගන්න වෙන්නේ. එහෙනම් මේක බෙදුවාම 90යි 90 දෙකෙන් බෙදුවා වෙනවා 45යි ms වින එක වැඩි කිරීම 10යි s කියලා
එහෙනම් මේ කැපෙනවා 450යි මීටර. එහෙනම් අපිට මෙතන මේක ගමන් කළ දුර මීටර් 450යි කියලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. හරි අපිට මේක ඕනනම් තවත් විදිහකට ගන්න පුළුවන් නේද? කොහොමද මේක අපි තවත් විදිහකට ගන්නෙ? එවනම් අපි දැන් මේකෙදී ප්‍රස්ථාරයක් මේකට අඳින්න බලමු. කොහොමද ප්‍රස්ථාරයක් අඳින්නේ කියලා? එතන ප්‍රවේගය දක්වලා තියෙන්නේ නේද? එහෙනම් මෙතන අපි ගන්නවා කාලය කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා ප්‍රවේගය. එතකොට මෙතන බලන්න තියන්නේ මොකක්ද 30යි. මෙතන අපි කියමු 30යි. මෙතන ප්‍රවේගය තප්පරයට මීටර මෙතන 60යි. හරි. තප්පර 10යි. මේ කාලය තප්පර. මෙන්න ඔන්න මේ ආකාරයට ගමන් කරලා තියෙන්නේ නේද? ඔන්න ආකාරය තමයි ගමන් කරලා තියෙන්නේ. එහෙමනම් දුවේ පුතේ දැන් බලන්න මෙතන 30යි මෙතන 60යි. මෙන්න මේ තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරය. එහෙමනම් දුවේ පුතේ අපි දන්නවා මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මෙතනදී දැන් මේ වස්තුව ඒකාකාර ත්වරණයෙන් තමයි ගමන් කරලා තියෙන්නේ. ත්වරණය වෙනස් වෙලා නැහැ. ඒකාකාර ත්වරණයෙන් ගමන් කරලා තියෙන නිසා තමයි මේකේ ප්‍රවේගය වැඩි. එහෙමනම් දුවේ පුතේ අපිට මෙතනදී මේ ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක විස්ථාපනය ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක විස්ථාපනය ඒ ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් ආවරණය වන වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට සමානයි කියලා කියන්න පුළුවන්. එහෙමනම් දැන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? මෙන්න මේ කොටසේ වර්ගඵලය සොයා ගන්න එක තමයි දැන් අපි එහෙනම් කරන්න ඕනේ. කොහොමද වර්ගඵලය සොයන්නේ? මෙතන මොකද්ද මේ තියෙන්නේ? ට්‍රපීසියමක් තමයි තියෙන්නේ. එහෙනම් මෙතන 30යි මේ පාදය 60යි මේක දෙකෙන් බෙදලා මේ 10න් ගුණ කරන්න ඕනේ. එහෙනම් මෙතන කොහොමද එන්නේ? මෙතන 90යි 90 දෙකෙන් බෙදීම ඉදි කිරීම 10. එතන 45යි. ඒත් වෙනවා කීයද? 450යි. එහෙමනම් මේ ඇඳලා තියෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ඒතකොට ඒකාකාර ත්වරණයෙන් වස්තුවක් චලනය වෙනවා නම් මේ වස්තුවේ විස්ථාපනය මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ආවරණය වන වර්ගඵලයේ ඒ සංඛ්‍යාත්මක අගයට සමාන වෙනවා කියලා. හරි එහෙනම් ඒ විදිහට අපිට මේකේ දුර සොයා ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟට බලමු 15 වෙනි ප්‍රශ්නය 20යි ms ඍණ එකක තප්පරයට මීටර් 20ක ප්‍රවේගයෙන් ගමන් ගන්නා යතුරු පැදියක් තිරිංග යොදා තප්පර 4කට පසු 4යි ms ඍණ එක තප්පරයට මීටර් 4ක ප්‍රවේගයට පත් වූ විය යතුරු පැදියේ මන්දනය කොපමණ? මෙතන මන්දනය තමයි මේ පුතේ අහලා තියෙන්නේ. අපි බලමු. එතනදී අපිට නැවතත් අර ත්වරණයට අදාළ සමීකරණය ලියන්න පුළුවන්. අපි ලියමු බලන්න ඒක. කොහොමද ලියන්නේ? ත්වරණය සමානයි අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය. එවනම් මෙතන අහන්නේ අය බලමු මෙතනට ආදේශ කළා නේද? අවසානට දැන් මේකපත් වුණා කියන්නේ තප්පරයට මීටර 4ක ප්‍රවේගයකනේ. එවන අවසානට පත් වෙලා තියෙන 4යි ms ඍණ එක ප්‍රවේගයකට මුලින්ම මේක ගමන් කරලා තිබුණේ 20යි ms ඍණ එක ප්‍රවේගයකින් කාලය කොච්චරද මේ පුතේ? කාලය තප්පර 4යි. right. එතකොට මෙතන එනවා ඍණ 16යි ms ඍණ එක බෙදීම 4යි s. එතකොට මෙතන මේක 4 ඍණ 4යි m මේ s එකත් උඩට යනවා ms ඍණ 2. එහෙනම් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මේ ඍණ ත්වරණයක් මේ පුතේ ඍණ ත්වරණයක් කියන්නේ මන්දනයක්. එhmenan මේ මන්දනය කියන එක අපිට අගයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙනම් මෙතන ඉන්න ඕනේ ඍණ කියන එක ඍණ ත්වරණය ඍණ කියන්නේ මන්දනයක්. එහෙනම් මන්දනය කීයද? තප්පරයට මීටර් 4යි. 4යි ms ඍණ 2 තමයි පිළිතුර විදියට එන්න ඕනේ.
බලන්න ඊළඟට එම ස්ථාන 16 වෙනි ප්‍රශ්නය එම ස්ථානයට වැටෙනසේ වස්තුවක් සිරස්ව ඉහළට විසිකරන ලදී. මෙම වස්තුවේ චලිතය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ. මොකද්ද මේ අර කලින් කිව්ව එක තමයි නේද? වස්තුවක් විසි කරාල එම ස්ථානයටම වැටෙන විදිහට. ඒතකොට ඒකේ චලිතය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය අහන්නේ මොකද්ද? චලිත දුර හා විස්ථාපනයේ වැඩි වී අඩු වේ. චලිත දුර වැඩි වෙලා අඩු වෙන්නේ චලිත දුර දිගටම වැඩි වෙනවා. එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. චලිත දුර අඩු වේ. චලිත දුර වැඩි වෙනවා. වස්තුවේ විස්ථාපනයේ වැඩි වේ. විස්ථාපනයේ වැඩි වෙනවා පසුව අඩු වෙනව නේද? එතනට මාන විස්ථාපනයේ නැවත බිඳුව බවට ශූන්‍ය බවට පත් වෙනවා. වස්තුවේ විස්ථාපනයේ වැඩි වී නැවත අඩු වේ. ඔව් හරි දුවේ පුතේ වස්තුවේ විස්ථාපනයේ වැඩි වෙනවා. වැඩි වෙලා නැවත අඩු වෙනවා. මොකද එම ස්ථානයටම නැවත එන නිසා. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? වස්තුවේ විස්ථාපනයේ වැඩි වී නැවත අඩු වේ. හරි නේද? හරි. ඊළඟට 17 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රස්තාරයක් දීලා අපි මේ ප්‍රස්තාරය ඇඳලා බලමු. 17 වෙනි ප්‍රශ්නයි බලමු දෙයකට මෙතන ප්‍රස්තාරයක් තියෙනවා මොකක්ද තියෙන්නේ මේ ප්‍රවේග කාල ප්‍රස්තාරයක් නේද අපි මේ අදින් බලමු කාලය තප්පර ප්‍රවේගය කොහොමද මෙතන කියන්නේ එතකොට මෙතන තියෙනවා ඕ නේද ඕ මෙහෙම තියෙනවා ඊපස්සේ මෙතන ඒ සරල රේඛාවක් වෙන්න ඕනේ මෙහෙම තියෙනවා නේද මේ විදිහට එතකොට මෙතන x y z විදිහට තියෙනවා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මේ මොකද්ද ප්‍රවේගකාර ප්‍රස්ථාරයක් තමයි මේ තියෙන්නේ එතකොට මෙතන මුලින් ප්‍රවේගය වෙනස් වෙලා තියෙනවා නේද ප්‍රවේගය බිඳුවේ ඉඳලා වැඩි වෙලා තියෙනවා එනවා කිව්ව ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයයි මොකද්ද කියන්නේ ත්වරණය එවනම් මෙතන ඒකාකාර ත්වරණයෙන් තමයි මේ ගමන් කරලා තියෙන්නේ හැම කාලාන්තරයකම මේ ප්‍රවේගය වෙනස් වීම සමානයි එවනම් ඒකාකාර ප්‍රවේගයෙන් තමයි මේ ගමන් ඒකාකාර ත්වරණයෙන් තමයි ගමන් කරලා තියෙන්නේ නේද ඊට පස්සේ ඒකාකාර ප්‍රවේගයෙන් ඒකාකාර එකම ප්‍රවේගයෙන් ගමන් කරලා තියෙනවා ඊට පස්සේ ඒකාකාර මන්දනයකට ලක් වෙලා තියෙනවා මෙතෙන් දුවේ පුතේ අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මොකද්ද සරල රේඛීය දුම්රිය මාර්ගයක් දිගේ ගමන් කරන දුම්රියක් නේද ඒකේ ප්‍රවේගය බිඳුවයිනේ මුලින්ම නිශ්චලතාවයෙන්නේ පටන් ගන්න නේද ඊට පස්සේ මොකද වෙන්නේ මේකේ ප්‍රවේගය ටික ටික වැඩි වෙනවා ඒ කියන්නේ ඒකාකාර ත්වරණයකින් ගමන් කරනවා ප්‍රවේගය ටික ටික වැඩි කරලා ඊට පස්සේ එක ප්‍රවේගයකට ආවට පස්සේ යා ඒ වේගයෙන් මේ දුම්රිය ටිකක් දුර ගමන් කරනවා ඊට පස්සේ එතකොට ඒකාකාර ප්‍රවේගය නැවත දුම්රිය ස්ථානයක් කිට්ටුවේදී නවත්තන්න ඕනේ මොකද වෙන්නේ මන්දනයට ලක් වෙනවා නේද ඒ ඍණ ත්වරණයක් මන්දනයට ලක් වෙලා ප්‍රවේගය ටික ටික අඩු වෙලා නැවත දුම්රිය ස්ථානයේදී ප්‍රවේගය බිඳු වෙලා නවතිනවා එhmenan මේ දුම්රියක මේ ගමන මෙතනදී අපිට උදාහරණයක් විදියට ගන්න පුළුවන් නම් මෙතන පිළිතුර එන්න ඕනේ මොකද්ද o සිට x ox කියන එක ඒකාකාර ත්වරණය xy කියන එක ඒකාකාර ප්‍රවේගය yz කියන එක ඒකාකාර මන්දනය ඒකාකාර ත්වරණය ඒකාකාර ප්‍රවේගය සහ ඒකාකාර මන්දනය 18 වෙනි ප්‍රශ්නේ බලන්න ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය මැනීමට මොකද්ද දෙවියනේ මේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ අපි කිව්වා කලින් නේද මේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ මොකද්ද ත්වරණය කියලා කියන්නේ මොකද්ද ප්‍රවේග වෙනස බෙදීම කාලය ප්‍රවේග වෙනස බෙදීම කාලය එහෙනම් ප්‍රවේග වෙනස කියන්නේ ප්‍රවේගයක්මනේ ඒක අපිට පුළුවන් තප්පරයට මීටර් කාලය කියන්නේ තප්පර නම් මේ උඩට යනවා තප්පරයට මීටර් ms ඍණ 2 කියන එක තමයි මේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය මැනීමට යොදාගත හැකි සම්මත ඒකකය වන්නේ ms ඍණ 2 ඊළඟ බලන්න අහලා තියෙනවා නිශ්චලතාවයේ සිට තප්පර 20ක් තුල තප්පරයට මීටර් 80ක ප්‍රවේගයක් ලබා ගන්නා වස්තුවක ත්වරණය මෙතනදී අපි එනම් ආපහු මේ සමීකරණයම තමයි ලියන්න තියෙන්නේ නේද ප්‍රවේග වෙනස ත්වරණය කියන්නේ මොකද්ද ප්‍රවේග වෙනස බෙදීම කාලය ත්වරණය අහලා තියෙන්නේ ප්‍රවේග වෙනස කියලා කියන්නේ
අවසාන ප්‍රවේගය කීයද 80යි ms ඍණ 1 ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි කියලා කියනවා. එහෙනම් ආරම්භක ප්‍රවේගය බිඳුවයි. කාලය කොච්චරද පුතේ? කාලය තප්පර 20යි. එහෙනම් මෙතන හතරයි ns එකට යනවා ms ඍණ මේ විදිහට අපිට ගන්න පුළුවන් නේද? මේකේ ත්වරණය වෙන්නේ 4යි ms ඍණ 2 කියන පිළිතුර. ඊට පස්සේ තියෙනවා මේ ප්‍රස්ථාරයක් බලන්න. පහත සඳහන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයට අනුව වස්තුව සිදු කළ විස්ථාපනය වන්නේ. බලන්න එතන තියෙනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. අපි මේ ප්‍රස්ථාරය තනියම බලන්න. අදලම් බලමු කොහොමද එන්නේ කියලා නේද? මෙතන තියෙනවා ප්‍රවේගය. මේ තියෙනවා කාලය. හරි. බලන්න කොහොමද තියෙන්නේ කියලා. මෙතන තියෙන්නේ මේ ගොඩක් පොඩි මට 20යි 4යි නේද? ඔයගොල්ලන් නම් මේක ටිකක් ලොකුවට ඇති. මෙතන තියෙනවා 20. මෙතන තියෙනවා 4. එහෙනම් මෙතන බිඳුව නේද? එහෙනම් මෙතන දැන් මොකද්ද කිව්වේ? අපිට ගන්න පුළුවන් විස්ථාපනය ගන්න පුළුවන් කොහොමද? මේ මධ්‍යක ප්‍රවේගය කාලයෙන් වැඩි කරන. එහෙනම් මධ්‍යක ප්‍රවේගය ඉන්නේ කීයද? 20 බිඳුව නේද? ප්‍රවේගයේ බිඳුව වඩපත් වෙලානේ. එහෙනම් බිඳුවයි ඒක බිඳුව එකතු කරලා දෙකෙන් බෙදලා කාලය කොච්චරද? කාලය 4ෙන් වැඩි කරන්න තියෙන්නේ. එහෙනම් මෙතන 10යි 40යි මීටර් කියලා අපිට පිළිතුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කිව්වා මොකද්ද? මේ අපි කලින් කිව්වා නේද? දැන් මෙතන මේ ඒකාකාර මන්දනයකට මේක ලක් වෙලා තියෙන්නේ. එhmenan ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක විස්ථාපනය ඒ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ඒ ආවරණය වන වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයටත් සමානයි. එහෙනම් මේකේ ගත්තොත් එහෙම කොහොමද මේක හොයන්නේ? 20 වැඩි කිරීම 4 වැඩි කිරීම 2න් 1 2යි නම් කීයද 40යි. ඒ විදිහට අපිට මේකේ විස්ථාපනය හොයාගන්න පුළුවන්. නම් පිළිතුර මොකද්ද? 40 මීටර් තමයි පිළිතුර. බලන්න දේ පුතේ 21 වෙනි ප්‍රශ්නය 10යි ms තප්පරයට මීටර් 10ක ආරම්භක ප්‍රවේගයකින් සිරස්ස පහළට වැටෙන්න සැලසූ බෝලයක ප්‍රවේගය 60යි ms ඍණ 1 තප්පරයට මීටර් 60ක් වීමට ගතවන කාලය කොපමණද? එහෙනම් මොකද්ද කරලා තියෙන්නේ? බෝලයක් වැටෙන්න සලස්සලා තියෙනවා සිරස්ස පහළට. හැබැයි මේ වැටෙන සලස්සලා තියෙන යම්කිසි ආරම්භක ප්‍රවේගයක් ඇතුව. එවනම් මෙතනදී අහන්නේ මොකද්ද? මේ බෝලේ ප්‍රවේගය තප්පරයට මීටර් 60ක් වෙන්න ගතවන කාලය කොච්චරද කියලා. ගුරුත්ව ත්වරණය දීලා තියෙනවා තප්පරයට මීටර් 10යි කියලා. අපි අර පුරුදු සමීකරණයම ලියාගමු. ත්වරණය සමානයි අවසාන ප්‍රවේගය ඍණ මුල් ප්‍රවේගය බෙදීම කාලය. එහෙනම් මෙතන ත්වරණයේ ගුරුත්ව ත්වරණය තමයි අපිට ගන්න වෙන්නේ 10යි ms ඍණ 2 අවසාන ප්‍රවේගය කීයක්ද වෙන්න ඕන කියලා කියන්නේ 60ක් වෙන්න ඕන කියලා නේද? 60යි ms ඍණ 1ක් මුල් ප්‍රවේගය 10යි ms ඍණ 1 ප්‍රවේගයකින් තමයි මේක සිරස්ස පහළට විසි කරලා තියෙන්නේ. කාලය තමයි දේපුතේ අපෙන් අහන්නේ. එහෙනම් t කියලා කාලයට දාගමු නේද? එහෙමනම් මෙතනදී බලන්න මේ දැන් මේ සමීකරණය නැවත වතාවක් අපිට විසඳන්න තමයි තියෙන්නේ. අපි t මේ පැත්තට කියන උත්තර කරගමු. එහෙනම් මෙතන 60න් 10ක් අඩු වුණාම වෙනවා කීයද? 50යි ms ඍණ 1
මේක පල්ලෙහාට එනවා නේද? එතකොට මෙතනට එනවා කීයද? 10යි ms ඍණ 2. එහෙනම් මෙතන එනවා 5යි මේස් එකක් උඩට යනවා. එහෙනම් 5යි s. එහෙනම් කාලය කොච්චරද? කාලය තප්පර 5යි. පිළිතුර එන්න ඕනේ කාලය තප්පර 5යි. 22 ළමයෙක් A ස්ථානයකින් පිටත්ව B හරහා C ස්ථානයට පැමිණි ආකාරයෙන් මෙහි දැක්වේ. ළමයා ගමන් කළ දුර හා විස්ථාපනයේ පිළිවෙලින් කීයද? අපි බලමු. මෙතන ඔයගොල්ලන්ට ගණිත දැනුම මේ පයිතගොරස් ප්‍රමේය සම්බන්ධයෙන් තියෙන ගණිත දැනුමත් අවශ්‍ය වෙනවා. අපි මේක ඇදලා බලමු ඉස්සල්ලාම නේද? මෙතන මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් තමයි තියෙන්නේ. බලන්න එතකොට මේ ඉහළ තියෙනවා A අක්ෂය, මෙතන B, මෙතන C, මෙතන ත්‍රිකෝණාශ්‍රයක් තියෙන්නේ. මෙතන තියෙනවා 6යි මීටර් කියලා, මෙතන තියෙනවා 10යි මීටර් කියලා. මේක දන්නේ නැහැ. එහෙනම් අපිට කියන්නේ මොකද්ද ළමයා? A ස්ථානයේ ඉඳලා මෙන්න මේ B හරහා C ස්ථානයට තමයි ගමන් කරලා තියෙන්නේ. එහෙනම් අපිට මේ B හා C අතර දුර හොයාගන්න වෙනවා. එහෙනම් අපිට මෙතනදී මේ අපි දන්නවා එහෙමනම් මොකක්ද මේ පයිතගොරස් ප්‍රමේය අනුව AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය කියලා. AC වර්ගය කියන්නේ කීයද? 10 වර්ගය. සමාන වෙනවා AB වර්ගය කියන්නේ 6 වර්ගය ධන BC වර්ගය. එවනම් මෙතන කීයද එන්නේ? CI මෙතන 36 ධන BC වර්ගය. එහෙනම් මේ CN 36ක් අඩු කරාම 64ක් වෙනවා. BC වර්ගය සමානයි 64යි. එහෙනම් මේක වර්ගමූල කරොත් එහෙම BC සමාන වෙනවා 64 වර්ගමූලයට BC සමාන වෙනවා 8යි මීටර. එහෙනම් මෙතන BC කියන දුර සමානයි කීයද? 8යි මීටර. ඔන්න දැන් හරි. එහෙනම් දැන් පාද තුනේ මගයන් අපි හොයාගෙන තියෙනවා. දැන් මොකක්ද අහන්නේ? දුර හා විස්ථාපනයේ පිළිවෙලින්. දුර කියලා කියන්නේ ගෙවා ගිය දිග නේද? දුර කියලා කියන්නේ ගෙවා ගිය දිග. එවනම් මෙතන දුර වෙන්නේ 6යි මීටර් ධන 8යි මීටර් කීයද? 14යි මීටර. විස්ථාපනය කියලා කිව්වේ මොකක්ද? අපි කිව්වේ විස්ථාපනය කියලා කිව්වේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයක සිදුවන සරල රේඛීය ඈත්වීම. එහෙනම් මේ A සිට C දක්වා තමයි කියලා තියෙනවා. මේ A සිට C දක්වා සරල රේඛීය ඈත්වීම තමයි අපිට විස්ථාපනය කියලා ගන්න වෙන්නේ. විස්ථාපනය කීයද? 10යි මීටර. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 14යි මීටර සහ 10යි මීටර. 14යි මීටර සහ 10යි මීටර ඔයගොල්ලෝ පිළිතුරු විදියට තේරුවා නම් නිවැරදි. හරි. ඊළඟ බලන්න 23 පහත දැක්වෙන විස්ථාපන කාල ප්‍රස්ථාරයට වඩාත්ම ගැලපෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය විය හැක්කේ. මේ ප්‍රස්ථාරය මම ඔයගොල්ලන්ට කලින් ප්‍රශ්නෙතර බෝලයක් උඩට විසි කරනවා කියන එකේදී ඇඳලා පෙන්නවා. මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අනුව විස්ථාපන කාල ප්‍රස්ථාරය මම ඇඳලා පෙන්නුවා නේද? බලන්න. ඒ බෝලයක් උඩට විසි කරාම මොකද වෙනවා කියලා කිව්වේ. දැන් මෙතන එහෙම බෝලයක් උඩට විසි කරන කතාවක් නැහැ. නමුත් මේ බෝලයක් උඩට විසි කරාම මොකද වෙනවා කිව්වේ? ප්‍රවේගය නේද? ප්‍රවේගයේ කාලය මේ ආකාරයට වෙනස් වෙනවා කිව්වේ. විස්ථාපනය කොහොමද වෙනස් වෙනවා කිව්වේ අනුව එන්න මේ විදිහට නේද? මේ විදිහට තමයි වෙනස් වෙනවා කියලා කිව්වේ. ඒ කියන්නේ විස්ථාපනය ඒක කාලය තුළ සිදුවන විස්ථාපනය අඩු වෙනවා. මොකද අවසානයේදී නිශ්චලතාවයට පත්වන නිසා. එhmenan මේකට අදාළව අපිට අඳින්න ඕනේ වෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. එhmenan මේ වගේ ප්‍රස්ථාරයක් තියෙන්නේ තුන්වන පිළිතුර. 24 වෙනි ප්‍රශ්නය බලන්න. මිනිසෙකු සරල රේඛීය මාර්ගයේ ගමන් කිරීමට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ රූපය පෙන්වා ඇත. ඔහුගේ චරිතය හා සම්බන්ධ කවර ප්‍රකාශය සත්‍ය වේද? මම හිතන්නේ ඔයගොල්ලෝ මේ ප්‍රශ්න පිළිතුරු දෙන්න ඇති. බලන්න ඔහුගේ උපරිම ත්වරණය තප්පරයට මීටර් 12ක් වේ. අපි ඒක පොඩ්ඩක් කියමු පැත්තකින්. ඔහුගේ උපරිම වේගය තප්පරයට මීටර් 6ක් වේ. ඔහුගේ උපරිම වේගය මෙතන ප්‍රවේගය දක්වලා තියෙනවා තප්පරයට මීටර්
12ක් කියලා එහෙනම් ඒක වැරදි නේද? ඔහු තප්පර 14ක් නිශ්චලව සිට ඇත. නිශ්චලව සිටීමක් මෙතන නැහැදුවේ පුතේ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා කියන්නේ ගමන් කරනවා එහෙනම් ඒකත් වැරදි. ඔහු පළමු තප්පර 6 තුල ත්වරණයකින් ගමන් කළ ඇත. බලන්න දුවේ පුතේ ඔහුගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් තියෙන්නේ. එහෙමනම් මේ ඒකාකාර ත්වරණයකින් තමයි පළමු තප්පර 6 තුල ගමන් කරලා තියෙන්නේ. එහෙමනම් ඒ ප්‍රකාශය සත්‍යයි. එහෙනම් එතනින් අපිට කෙලින්ම පිළිතුර ගන්න පුළුවන්. ඔහු පළමු තප්පර 6 තුල ත්වරණයකින් ගමන් කර ඇත කියන පිළිතුර නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න 25 වෙනි එක ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳ ළමයේ සිදු කළ ප්‍රකාශ තුනක් පහත දැක්වේ. ගුරුත්වාකර්ෂණ බලය. මේ ගුරුත්වාකර්ෂණ බලය මගින් තමයි මේ වස්තුන් පොළොවට ඇදගන්නේ නේද? අපි දන්නවා ඒක නේද? ගුරුත්ව ත්වරණය තප්පර වර්ගයට කියන්නේ තප්පරයට තප්පරයට මීටර් 9.8ක් ලෙස සලකන්න කියලා තියෙනවා. අපි ගණන් හැදීමේදී නම් පාසලට මේක 10යි කියලා සලකනවා නේද? නමුත් ඇත්තටම මේකේ අගේ කොච්චරද 9.8යි ms වෙන 2. ඉහළට විසිකරන ලද වස්තුවක ප්‍රවේගය සෑම තප්පරයකදීම තප්පරයට මීටර් 9.8කින් අඩු වේ. ඔහු මේ වස්තුවක් ඉහළට විසිකරා මොකද මේ පහළට ගුරුත්වද ත්වරණය කියන බලය ක්‍රියා කරනවා. ඒ ගුරුත්ව බලය ක්‍රියා කරනවා. ඒ නිසා සෑම තප්පරයකම මේ විදියට මේ ප්‍රවේගය අඩු වෙනවා. ඒ ප්‍රකාශය හරි. පහළට අතාරින ලද වස්තුවක සෑම තප්පරයකදීම තප්පරයට මීටර් 9.8කින් වැඩි වෙව්. ගුරුත්ව ත්වරණයේ ක්‍රියා කරන පහළට වස්තුවක් එන්නේ පහළට එනන් නේද? මේ අද ගන්නවා මේ වස්තුව පහළට නම් පහළට බලයක් ක්‍රියා කරනවා. එනම් මේ ප්‍රවේගය සෑම තප්පරයකදීම මීටර් 9.8කින් වැඩි වෙනවා. ඊළඟට තියෙනවා C සඳ මත ගුරුත්වාකර්ෂණ බලය පොළවේ ගුරුත්වාකර්ෂණ බලයට වඩා වැඩිය. නැහැදුවේ පුතේ සඳ මත ගුරුත්වාකර්ෂණ බලය පොළවේ ගුරුත්වාකර්ෂණ බලයට වඩා අඩුයි. එමනම් C ප්‍රකාශය වැරදි. මින් සත්‍ය වෙන්නේ A හා B පමණි. 26 වෙනි ප්‍රශ්නේ බලන්න. වස්තුවක් නිශ්චලතාවයේ පවතින අවස්ථාව නිරූපණය කරන ප්‍රස්ථාරය වන්නේ. මෙතන අහන්නේ වස්තුවක් නිශ්චලතාවයේ පවතින අවස්ථාව නිරූපණය කරන්න. මොනවද මේ තියෙන්නේ? විස්ථාපන කාල ප්‍රස්ථාර දෙකක් තියෙනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාර දෙකක් තියෙනවා. දැන් මේ පළවෙනි එකේ තියෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරය. බලන්න විස්ථාපනය වෙනස් වෙලා නැහැ. ඒ විස්ථාපනය වෙනස් වෙලා නැහැ කියන්නේ මොකද්ද? යා නිශ්චලතාවයේ තමයි ඉන්නේ. නේද? ඊළඟ එකේදී විස්ථාපනය වෙනස් වෙනවා. ඒ කියන්නේ යා නිශ්චලතාවයේ නෙවෙයි ඉන්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරය බලන්න ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. හැබැයි ප්‍රවේගය වෙනස් වෙලා නැති වුණාට යා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒ කියන්නේ යා චලනය වෙනවා නිශ්චල නැහැ. ඊට පස්සේ ප්‍රවේගය වැඩි වෙලා කියනවා. ඒ කියන්නේ ඒකාකාර ත්වරණයෙන් ගමන් කරලා තියෙනවා. එහෙනම් මේකට පිළිතුර එන්නේ පළවෙනි පිළිතුර. 27 බලන්න දුවේ පුතේ අසත්‍ය ප්‍රකාශය තෝරන්න. ඒක කාලයේදී වස්තුවක් චලනය වන දුර වේගයයි. ඔව් ඒක කාලයක් තුළදී වස්තුවක් චලනය වන දුර මොකක්ද අපි ගන්නෙ? වේගය කියලා තමයි ගන්න. ඒ ප්‍රකාශය හරි. එහෙනම් අසත්‍ය ප්‍රකාශනේ මෙතන තෝරන්න තියෙන්නේ නේද? මේ ප්‍රකාශ දැන් ඔබේ ප්‍රශ්න පත්‍රයේ මීට වඩා වෙනස් ආකාරයකට දැන් මම මේ print එකේ අරන් තියෙන විදිහට තමයි කියවන්නේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ත්වරණය ලැබේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ලැබෙන්නේ මොකද්ද? ප්‍රවේගය. ඇයි? ප්‍රවේගය කියන්නේ මේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. එහෙනම් ඒක තමයි පිළිතුර නේද? අපි අනිත් දෙකත් බලමු. නියත ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක ප්‍රවේගයේ විශාලත්වය මෙන්ම දිශාද වෙනස් වෙනවා. නියත ප්‍රවේගයෙන් ගමන් කරනවා කියන්නේ ඒකේ විශාලත්වය වගේම දිශා වෙනස් වෙන්නත් බෑ. දිශා වෙනස් වුණා කියන්නේ ප්‍රවේගය වෙනස් වුණා කියලා තමයි අපි සලකන්නේ. ඊළඟ බලන්න වස්තුවක ප්‍රවේගයේ අඩුවීමක් ඇත්නම් ත්වරණය ඍණාගයක් ගන්නතු. වස්තුවක ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ මන්දනයක්. එන්නම් ඒක ත්වරණය ඍණාගයක් ගන්න. එහෙනම් ඒකත් හරි. එහෙනම් වැරදි ප්‍රකාශය වෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ත්වරණය ලැබේ කියන පිළිතුර. ඊළඟ වාන්දේ පුතේ උතන ප්‍රස්ථාරයක් තියෙන 28 වෙනි ප්‍රශ්නේ කිසියම් කාලයක් තුල A හා B අතුරු පැති දෙක සිදු පැති දෙක චලිතය සිදු වූ පහත ප්‍රස්ථාරයෙන් දැක්කේ. මොන ප්‍රස්ථාරයක්ද මෙතන මේ තියෙන්නේ? මෙතනක් තියෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. A හා B වල ප්‍රවේග සමාන නැහැ. ප්‍රවේග සමාන නැහැ නේද? ප්‍රවේග සමාන නම් මේක එක උඩේක යන්න ඕනනේ. එහෙම ගිහිල්ලා නැහැ. මේකේ ප්‍රවේග සමාන නැහැ.
A හා B වල ත්වරණ සමානය. A හා B වල ත්වරණ සමාන නැහැ. A හා B වල ත්වරණය සමානත් නැහැ. ඒකත් වැරදි. ඒ ප්‍රවේග සමාන නැහැ නේ. A ත්වරණය B ට වඩා වැඩි. ඔව් A හි ත්වරණය B ට වඩා වැඩි. මොකද බලන්න මෙතන ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය A හි වැඩි. එhmenan ඒකේ ත්වරණය වැඩි. එhmenan A ත්වරණයට වඩා B A ත්වරණය B ට වඩා වැඩි කියන පිළිතුර තමයි මෙතනදී නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟ බලන්න 29. මිනිසෙක් මීටර් 300ක් සරල රේඛිව එකම දිශාවට ගමන් කිරීමට මිනිත්තු 5ක් ගත වූයේ නම් ඔහුගේ ප්‍රවේගය. බලමු මේක. ඔන්න සරල රේඛියව තියෙනවා. කොච්චරද යා ගමන් කරලා තියෙන්නේ? මීටර් 300ක් ගමන් කරලා තියෙනවා. කොච්චර කාලයක් ගත වෙලා තියෙනවද? මිනිත්තු 5ක් කාලයක් නේද? මිනිත්තු 5ක් කාලයක් ගත වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද මෙතන අපෙන් අහන්නේ? ප්‍රවේගය. ප්‍රවේගය සමාන වෙනවා මොකක්ද? විස්ථාපනය බෙදීම කාලය. ප්‍රවේගය සමාන විස්ථාපනය බෙදීම කාලය. විස්ථාපනය කොච්චරද දුවේ පුතේ? මීටර් 300යි. කාලය අපි තප්පර වලින් ගන්න ඕනේ. පහ තියෙන මිනිත් වලින් එන මේක 60න් වැඩි කරලා තමයි ගන්න ඕනේ. 5 8ක් කීය දෙන්නේ? 300ම තමයි නම් එන්නේ කීයද? 1 ms ඉන්න ප්‍රවේගය එන්නේ කීයද? 1 ms වෙන එක ප්‍රවේගයක් තමයි. තප්පරයට මීටර් එකක ප්‍රවේගයකින් තමයි මේක ගමන් කරලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න 30 A හා B ස්කන්ධ සමාන වස්තු දෙකක් සුමට පෘෂ්ඨයක් මත චලනය වෙමින් පවතී. සුමට පෘෂ්ඨයක් මත නේද? ඝර්ෂණ බලපෑමකින් තොරව මේ සුමට පෘෂ්ඨයක් මත තමයි චලනය වෙමින් පවතින්නේ. එම වස්තු දෙකම තප්පරයට මීටර් 10ක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. ඒගොල්ලන්ගේ ප්‍රවේගය කොච්චරද? තප්පරයට මීටර් 10යි නේද? ප්‍රවේගය. වස්තු දෙකේ චලිතය සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර වන්නේ. බලමු පොඩ්ඩක් මේක ඇඳලත් බලමු. තව වඩාත් පැහැදිලි කරගන්න. මේ විදිහට සුමට පෘෂ්ඨයක් තියෙනවා නේද? ඊට පස්සේ වස්තු දෙකක් තියෙනවා. බලන්න මේ චලිත දිශාව දක්වලා තියෙනවා. මේක මේ පැත්තට චලනය වෙන්නේ. ඊට විරුද්ධ දිශාව තමයි අනිත් එක චලනය වෙන්නේ. නේද? එතකොට මේක කියනවා A කියලා, මේක කියනවා B කියලා. 10යි ms ඍණ 1 10යි ms ඍණ 1 ප්‍රවේගයෙන් තමයි මේ දෙකම චලනය වෙනවා කියලා කියන්නේ. ඒකාකාර ප්‍රවේගය. නේද? හරි. බලන්න අහන්නේ මොකද්ද? නිවැරදි පිළිතුර අහන්නේ මේ දෙක සම්බන්ධයෙන්. A හා B වස්තු දෙකේ ප්‍රවේග එක සමාන වේ. ප්‍රවේගය අගේ නම් සමානයි දුවේ. නමුත් දිශාව වෙනස්. ප්‍රවේගය දෙනම් ප්‍රවේග සමානයි කියලා ගන්න බෑ. A හා B වස්තු දෙකේ 5යි තප්පර 5කදී සිදුවන විස්ථාපනය එක සමානයි. විස්ථාපනයත් තමයි මොකද්ද කිව්වේ? දෛසික රාශියක් මුලින්ම කියන්නේ පටන් ගත්තේ නේද? එහෙමනම් දිශාවක් තියෙනවා. එහෙනම් විස්ථාපනයත් සමාන නැහැ. දිශාව වෙනස්. A හා B වස්තු දෙක තප්පර 5කදී ගමන් කරන දුර එක සමාන වේ. හරිද පුතේ? මේක සරල රේඛීය ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. එහෙමනම් මේ A හා B වස්තු දෙක තප්පර 5කදී ගමන් කරන දුර සමානයි. ඒ ප්‍රකාශය හරි. A හා B වස්තු දෙකටම බාහිර අසන්තුලිත බල ක්‍රියාත්මක වී ඇත. මේක සුමට පෘෂ්ඨයක් මත තමයි මේ ක්‍රියා කරන්නේ. එහෙමනම් මේ ප්‍රකාශයේ වැරදි. මෙන්න A හා B වස්තු දෙක තප්පර 5කදී ගමන් කරන දුර සමානයි කියන පිළිතුර තමයි ගන්න තියෙන්නේ. ඊළඟ බලන්න 31. රූපේ දක්වා ඇති විස්ථාපන කාල ප්‍රස්ථාරයේ ප්‍රවේගය නිවැරදි දක්වා ඇත්තේ කුමකින්ද? අපි ඒක ඇඳලා බලමු. මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ තියෙන ප්‍රශ්නේ. අපි අද මේක මේ විදිහට තියෙනවා. මේ ප්‍රස්ථාරයේ මේ කාල x අක්ෂයත් එක්ක තියෙනවා. මේ තියෙනවා විස්ථාපනය නේද? හරි. එතන විස්ථාපනයේ දෙනස මොකද්ද තියෙන්නේ? මේ විදිහට තියෙනවා. මේවා ලකුණු කරලා තියෙනවා. A මෙතන B මෙතන C විදිහට ලකුණු කරලා තියෙනවා. එහෙමනම් මේ පුතේ මේක අපිට අනුක්‍රමණය ගන්න පුළුවන්. ප්‍රස්ථාරයක අනුක්‍රමණය ගන්න ඕගොල්ලෝ දන්නව නේද? අනුක්‍රමණය සමාන වෙන්නේ මොකටද?
y අක්ෂයේ ඛණ්ඩාංක අතර වෙනස y අක්ෂයේ ඛණ්ඩාංක අතර වෙනස බෙදීම x අක්ෂයේ ඛණ්ඩාංක අතර වෙනස. එහෙමනම් y අක්ෂය කියලා කියන්නේ මොකක්ද මේ පුතේ? y අක්ෂය කියලා කියන්නේ මෙන්න මේ තියෙන y අක්ෂය නේද? මේ y අක්ෂය කියලා කියන්නේ මේක. එහෙමනම් මේ y අක්ෂයේ ඛණ්ඩාංක අතර වෙනස කියලා අපිට ගන්න වෙන්නේ AB කියන එක, x අක්ෂය කියලා කියන්නේ මේක. එහෙමනම් ඒක ගන්න වෙන්නේ BC කියන එක. එහෙනම් මෙතන අපිට අනුක්‍රමණයේ විදියට ගන්න තියෙන AB බෙදීම BC කියන එක. එහෙමනම් මේ විස්ථාපන කාල ප්‍රස්තාවයේ අනුක්‍රමණයෙන් මොකද දක්වන්නේ? අනුක්‍රමණයෙන් අපිට දක්වන්නේ ප්‍රවේගය. එහෙමනම් මෙතන AB බෙදීම BC කියන එක තමයි නිවැරදි පිළිතුර විදියට අපිට ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න 32 වෙනි එක ළමයෙක් ඒ ස්ථානයේ සිට 8 මීටර් බටහිරට ගමන් කළා. නමුත් මේ ළමයෙක් ගමන් කරන එකක් ගැන තියෙනවා බලමු. ඒ ස්ථානයෙන් ගමන පටන් ගත්තා කියලා කියන්නේ නේද? අපි දිශා ටික ලකුණු කරගමු නේද මේ විදිහට? උතුර, නැගෙනහිර, දකුණ, බටහිර නේද? ඔය විදිහට අපි දිශා ටික ලකුණු කරගත්ත ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඒ ස්ථානයේ සිට 8 මීටර් බටහිරට. ඒ ස්ථානයේ ඉඳලා 8 මීටර් බටහිරට සරල රේඛීයව ගමන් කරා කියලා කියනවා. ගමන් කර B වෙතට පැමිණ C දක්වා උතුරු දෙසට 6 මීටර් ගියේ. හරි. චලිතය සඳහා තප්පර 28ක් ගත වුණා. මේ තප්පර 28ක් තුනේ මේ ගමන් කරලා තියෙනවා නේද? ඔහුගේ මධ්‍යක වේගය කීයද කියලා තමයි අහන්නේ. නම් කොහොමද ගන්න වෙන්නේ? මේ අවස්ථා දෙකකදී මෙයා ගමන් කරලා තියෙන AB දක්වා කියලා තියෙනවා BC දක්වා. අපිට මොකද්ද මෙතන හොයන්න කියලා තියෙන්නේ? හොයන්න කියලා තියෙන්නේ මධ්‍යක වේගය නේද? මධ්‍යක වේගය එහෙම නැත්නම් ඒ සාමාන්‍ය වේගය තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. එහෙනම් මෙතන අපිට කොහොමද මේ මධ්‍යක වේගය එහෙම නැත්නම් සාමාන්‍ය වේගය අපි හොයන්නේ? ඒ ගමන් කළ මුළු දුර අපි බෙදනවා ගත වූ මුළු කාලය. නම් මෙතන අපිට ගන්න තියෙන්නේ ගමන් කළ මුළු දුර කීයද පුතේ? 8 මීටර් ධන 6 මීටර් තමයි ගමන් කළ මුළු දුර. ගත වූ කාලය තප්පර 28යි. නම් මෙතන 14 මීටර් බෙදීම 28යි s වෙන 1යි 2යි භාගයයි ms වෙන 2 කියන්නේ කීයද? 0.5යි ms වෙන. එනම් පිළිතුර එන්න ඕනේ කීයද? 0.5යි තප්පරයට මීටර කියන එක තමයි එන්න ඕනේ. ඊළඟ බලන්න 33 වෙනි ප්‍රශ්නය පැයට කිලෝමීටර් 36 තප්පරයට මීටර වලින් කීයද? 36යි පැයට කිලෝමීටර. අපි මේ වගේ ගානක් අනිත් පැත්තට හදුව බලන්න මතක ඇති නේද? එහෙමනම් තප්පරයට මීටර වලින් තමයි යන්නේ. එහෙනම් මේ 36 කියන එක කිලෝමීටර්නේ තියෙන්නේ. එහෙමනම් මේක මීටර් කරන්න ඕනේ. කිලෝමීටර් එකක් මීටර් කරන්නයි මොකද කරන්නේ? 1000න් වැඩි කරනවා. කිලෝමීටර් 5ක් මීටර් කරනවා 1000න් වැඩි කරනවා 5000යි. එහෙනම් මේක මොකද කරන්නේ අපිට 1000න් වැඩි කරනවා අන්න මීටර් කරනවා. එහෙනම් මේ පැය තියෙන්නේ. එහෙනම් පැය අපි තප්පර කරන්න මොකද කරන්නේ? පැය විනාඩි කරන්න නම් විනාඩියක් කරන්න නම් 60න් බෙදන්න ඕනේ. ඒ විනාඩිය තප්පර කරන්න නම් තව 60කින් බෙදන්න. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපිට මේක බෙදන්න තියෙන්නේ. අපි බලමු බිඳුවට බිඳුව කැපෙනවා දෙකට. 6 වරක් 6 36යි 10යි අපෙන් අහන්නේ ms වෙන එක. නම් 10යි ms වෙන එක තමයි මෙතනදී පිළිතුර විදිහට ගන්න තියෙන්නේ. හරි නේද? හරි ගැටලුවක් වෙනවා ඔයගොල්ලෝ මෙසේජ් එකක් එවන්න. ඊට පස්සේ ඉහළට විසිකරන ලද ගල් කැටයක් නැවත බිමට වැටීම දක්වා අදාළ වෙන ප්‍රකාශය කුමක්ද? ඉහළට විසිකරා ගල් කැටයක් මේ වගේ ප්‍රශ්නයක් කලිනුත් කතා කළා නේද? නැවත බිමට වැටීම දක්වා වෙන ප්‍රකාශය කුමක්ද?
එතකොට බලන්න මෙතන මොකද්ද ප්‍රකාශය? ත්වරණය සෑම විටම පහළට ක්‍රියා කරයි. ඔව් ත්වරණය සෑම විටම පහළට තමයි ක්‍රියා කරන්නේ. මොකද ගුරුත්ව ත්වරණය පහළට ක්‍රියා කරන්නේ. ඒක හරි. ඊට පස්සේ ප්‍රවේගය සෑම විටම ඒකාකාරී වේ. නෑ ප්‍රවේගය සෑම විටම ඒකාකාරී වෙන්නේ නැහැ නේද? ප්‍රවේගය අඩු වෙනවා ඊට පස්සේ නැවත වැඩි වෙනවා. ඊට පස්සේ ක්‍රියාත්මක වන එකම බලය ඉහළට ක්‍රියා කරයි. මේකත් වැරදි. ගුරුත්ව ත්වරණය පහළට ක්‍රියා කරනවා. ඊළඟට ප්‍රවේගය සෑම විටම ඒකාකාරී වේ. ප්‍රවේගය සෑම විටම ඉහළට ක්‍රියා කරන්නේ නැහැ. ප්‍රවේගය සෑම විටම ඉහළට ක්‍රියා කරන්නේත් නැහැ. ඒක ප්‍රවේගය පහළට ක්‍රියා කරනවා නේද? එහෙමනම් මෙතන විවරද පිළිතුරේ ත්වරණය සෑම විටම පහළට ක්‍රියා කරයි කියන එක. හරි ඊළඟට 35 වස්තුවක චලිතයේ මුල් තත්පර 60 තුල නිරීක්ෂණය කර ලබාගත් ප්‍රවේග කාල ප්‍රස්ථාර ඇසුරින් ලබාගත් ප්‍රකාශ තුනක් පහත දක්වා ඇත. ප්‍රකාශ තුනක් දක්වා ඇත. අපි බලමු මේ ප්‍රකාශ තුන. මෙතන ඉස්සල්ලා මේ ප්‍රස්ථාරය අඳ ගන්න බලමු නේද? ප්‍රස්ථාරය අඳගෙන බලමු ප්‍රකාශ තුන කොහොමද ලියන්නේ කියලා. ප්‍රවේගය මෙතන තියෙනවා 30 60 90 ඊපස්සේ මෙන්න මේ වගේ තියෙනවා නේද? මෙතන 3 6 නේද? මුල් තත්පර 30 තුල වස්තුව ගමන් කර ඇති දුර 45 මීටර් වේ. එhmenan මෙතනදී අපි කිව්වා නේද? අර කොහොමද මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඇසුරෙන් විස්ථාපනය හොයාගන්නේ කියලා. එhmenan මෙතනදී මේ 30 වැඩි කිරීම 3 යෙදීම 2 කියන එකෙන් අපිට 90 3 වරක් 30 90 92කින් බෙදුවාම 45යි මීටර. එහෙමනම් එතන ගමන් කර ඇති දුර 45 මීටර කියන එක නිවැරදි. මං හිතන්නේ මේක මතක ඇති නේද? මෙතන මේ ඒකාකාර ත්වරණයක් තමයි මෙතන තියෙන්නේ. අපි කිව්වා ඒකාකාර ත්වරණයකින් චලනය වෙන කියන්නේ ඒකාකාර ත්වරණයකින් චලනය වෙන වස්තුවක විස්ථාපනය ඒ ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් ආවරණය වෙන වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයෙන් ලබා දෙනවා කියලා. එhmenan ඒ අනුව එන්න මේ කොටසේ වර්ගඵලයෙන් අපිට මේක විස්ථාපනය ගන්න පුළුවන් කීයද? දුර 45 මීටර් කියලා. එහෙනම් ඒක හරි. බලන්න මුල් තත්පර 60 තුල වස්තුව මත නියත බලයක් ක්‍රියා කර ඇත. මුල් තත්පර 60 තුල බලන්න මේක ඒකාකාර ත්වරණයෙන් තමයි ගමන් කරලා තියෙන්නේ. ඒකාකාර ත්වරණය නියත බලයක් තමයි ක්‍රියා කරලා තියෙන්නේ. ඒකත් හරි. T90 තත්පර වූ විට වස්තුවේ ප්‍රවේගය නියත වශයෙන්ම තත්පරයට මීටර් 12ක් වනු ඇත. ඒක අපිට කියන්න බෑ මේ බලය මොන විදිහට වෙනස් වෙද කියන එක අපි දන්නේ නැහැ. අමාරු මේක නිශ්චල වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ප්‍රකාශය ගැන අපිට එකඟ වෙන්න බෑ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ A සහ B පමණි. ඊළඟ බලන්න 36 පහත ප්‍රවේග කාල ප්‍රස්ථාරයට අනුව වස්තුවේ විස්ථාපනය වන්නේ. හරි එහෙනම් මෙතන බලන්න ආපහු ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් තමයි දීලා තියෙන්නේ. අපි මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයත් ඇඳලා බලමු කොහොමද විස්ථාපනය හොයාගන්නේ කියලා. හරි මෙතන මං හිතන්නේ තියෙන්නේ 20 කියලා මට පේන්නේ 20 මෙතන තියෙන්නේ බලන්න එතන තියෙන්නේ කීයද කියලා 20 තියෙනවා අර පොඩ්ඩක් ස්ක්‍රීන් එකට දෙන්න එක 10යි උඩ 20 නේද 30 මෙතන තියෙන්නේ 10 මේ කොලේ මට පේනවා අදුයි 10
මෙතන තියෙන්නේ කීයද 30. 30. මෙතන තියෙන්නේ 10 නේ. හරි. එහෙමනම් මෙතනත් මොකද්ද මේ තියෙන්නේ? ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් තියෙන අපි කිව්වා මෙතනත් ඒකාකාර ත්වරණයකින් තමයි මේ ගමන් කරලා තියෙන්නේ. එhmenan ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක විස්ථාපනය ඒ ප්‍රවේගකාල ප්‍රස්ථාරයෙන් ආවරණය වන වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයෙන් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. එහෙමනම් මෙතනදිත් අපිට මේ ත්‍රපීසියමක් තමයි දෙන්නේ පුතේ නේද? 10 ධන 30 බෙදීම 2 වැඩි කිරීම 10 කියන එකෙන් විස්ථාපනය ගන්න පුළුවන්. 40 40 බෙදීම 2 20යි 20 වරක් 10 මීටර ඒ කියන්නේ සමාන වෙනවා කීයද? 200යි මීටර. එවනම් පිළිතුර කීයද? 200යි මීටර. තිස්සත මෙහි දක්වා ඇති වස්තුවේ මන්දනය වන්නේ තප්පරයට මීටර්. හරි. එහෙමනම් මෙතන අපිට ආපහු අර සමීකරණය තමයි පුරුදු සමීකරණය ලියා ගන්න වෙනවා. කොහොමද? මම ප්‍රස්ථානය අඳින්නේ නැහැ. ත්වරණය සමානයි අවසාන ප්‍රවේගය අඩු කිරීම මුල් ප්‍රවේගය බෙදීම කාලය. එතකොට මෙතන අහලා තියෙන්නේ පුතේ මේ මන්දනය. එහෙනම් මේ දැන් මේ විදිහට මේ වැඩි වෙලා අඩු වෙනවානේ. මෙන්න මේ අඩු වෙන මේ ප්‍රවේගය අඩු වෙන කොටස ඒකාකාර මන්දනයෙන් ලක්වන කොටස තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට එතන බලන්න අවසාන ප්‍රවේගය කීයද? අවසාන ප්‍රවේගය බිඳුවයි. එතන ආරම්භ වෙලා තියෙන මේ ඉහළම තියෙන ප්‍රවේගය කීයද? 80යි. 80යි ms ඍණ එක කාලය කොච්චරක් එතන ගිහිල්ලා තියෙනවද? 20 සිට 40 දක්වා එනම් තප්පර 20යි. එහෙමනම් මෙතන 4යි ms ඍණ 2 මන්දනය කිරීම අහලා තියෙන නම් මේ ඍණ තොරණයක් ඍණ තොරණයක් මන්දනයක් නම් අපි දාන්නේ ඒකේ සංඛ්‍යාත්මක අගය 4යි ms ඍණ 2 කියලා අපිට ඒක දක්වන්න පුළුවන්. බලන්න මේ පුතේ මේ හැම තැනකදීම මේ සමීකරණ සහ අදාළ ඒ දේවල් ටික පොඩි දේවල් ටිකක් තියෙන ටික මතක නම් හැම පිළිතුරක්ම ලේසියෙන්ම ගන්න පුළුවන්කම තිබුණා. 38 බලන්න වස්තුවක් PQR මාර්ගයේ බලන්නේ ප්‍රස්ථාර ඔයගොල්ලන්ට දැන් පේනවා තාටිය උස්සන ප්‍රස්ථාරේ තාටිය කුඩට ගන්න ප්‍රස්ථාරේ හරි. එතකොට මේ වස්තුවක් PQR මාර්ගයේ R දක්වා ගමන් කරයි නම් වස්තුවේ විස්ථාපනය වන්නේ. එතකොට මෙතන බලන්න දුවේ පුතේ PQR කියන්නේ මේ වක්‍ර මාර්ගයක තමයි ගමන් කරලා තියෙන්නේ. අපි විස්ථාපනය කියලා ගන්න මොකද්ද? ඒ පිහිටීම් දෙක අතර සරල රේඛීය දුර. එහෙමනම් බලන්න මේ උතුර සහ බටහිර ලකුණු කරලා තියෙන අංශක 45ක් ලකුණු කරලා තියෙනවා. එහෙනම් මේකේ විස්ථාපනය කොච්චරද? උතුරින් අංශක 45ක් බටහිර දිශාවට 150යි මීටර. විස්ථාපනය මොකද්ද? උතුරින් අංශක 45 බටහිර දිශාවට 150යි මීටර. ඊට පස්සේ බලන්න 39 වෙනි ප්‍රශ්නය එක්තරා වාහනයක් මිනිත්තු 60ක් තුළ 3000යි මීටර දුරක් ගමන් කරයි. මිනිත්තු 60ක් තුළ කොච්චරක් ගිහිලා තියෙනවද? මීටර් 3000ක් ගිහිල්ලා තියෙනවා. එහි වේගය පැයට කිලෝමීටර්. එහෙනම් මිනිත්තු 60ක් තුළ කියන්නේ මේක ගිහිලා තියෙන දුර මිනිත්තු 60ක් තුළ. මිනිත්තු 60ක් තුළ කියන්නේ මොකද්ද? පැය එකයි. එහෙනම් පැය එකකට මෙයා මීටර් 3000ක් ගිහිල්ලා තියෙනවා. මීටර් 3000. නම් මේ අහන්නේ මොකද්ද? පැයකට කිලෝමීටර් කොච්චරක් ගියාද කියලා. මීටර් කිලෝමීටර් ගන්නයි මොකද කරන්නේ? 1000න් බෙදනවා 3යි කිලෝමීටර්. එහෙනම් යා පැයකට මේ දුර ගියේ. එහෙනම් පැයට කිලෝමීටර් 3යි යාගේ ගමන. පැයට කිලෝමීටර් වලින් ගත්තොත් එහෙම 3යි. අවසාන ප්‍රශ්නෙට මම ඇවිල්ලා තියෙනව නේද? බලමු අවසාන ප්‍රශ්නය. පහත ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ චලිතයට වඩාත් ගැලපෙන සිදුවීම් වන්නේ පහත කවරක්ද? මෙතන බලන්න ප්‍රකාශ කිහිපයක් තියෙන අපි බලමු ප්‍රකාශ මොනවද කියලා. ගසකින් වැටුණු ගෙඩියක් බිම දිගේ පෙරලී නතර වීම. නේද? ඒ පුතේ මේ ගසකින් වැටුණු ගෙඩියක් පෙරලී යාමට අදාළ ප්‍රස්ථාරයක් නෙවෙයි මේක. වේගයෙන් ගමන්ගත් වාහනයක් තිරිංග තද කිරීම.
වේගයෙන් ගමන්ගත් වාහනයක් ඒකාකාර වේගයෙන් යනවා කියලා මෙතන නෑනේ. දැන් මෙතන තියෙන වේගුත ඔයගොල්ලන්ට පේනවා ඒකාකාර වේගයෙන් තමයි ප්‍රවේගයෙන් තමයි මේ ගමන් කරලා තියෙන්නේ. ඒතකොට වේගයෙන් යන වාහනයක් ඒක මේ ඒකාකාර වේගයෙන්ද කියලා අපිට කියන්න බෑ. ඒකාකාර ප්‍රවේගය දෙකේ ඒකාකාර ත්වරණයෙන් ගමන් කළා වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට මේක හරියටම ගැලපෙන්නේ නෑ. ඊළඟට තියෙනවා ඍජු තනිතලා පාරක් ගමන්ගත් වාහනයක් හන්දන්නක නතරුණා. ඍජු තනිතලා පාරක් ගමන් කළා නම් ඍජු තනිතලා. එහෙමනම් බොහෝ දුරට මේක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරලා කන්දක් නැගලා නැවතීම එන්න පුළුවන්. මොකද කන්ද නගිද්දි මේක මන්දනයකට ලක් වෙනවා. දිනතොරණයක්. එහෙමනම් ඒකට මේක බොහෝ දුරට නිවැරදිව ගැලපෙනවා. ඊළඟ පස්සේ තියෙනවා බෝලයක් පල්ලමක පෙරලී නතර වීම නැහැ. ඒ බෝලයක් පල්ලමකට පෙරලී නතර වීමක් නෙවෙයි. මේක එන්නේ ඍජු තනිතලා පාරක් ගමන්ගත් වාහනයක් කන්දක් නැග නතර වීම. හරිද මේ පුතේ බලන්න එහෙමනම් අපි ප්‍රශ්න 40ම සාකච්ඡා කළා. ඔයගොල්ලන්ට නොතේරුණු දැනක් තියෙනවා මැසේජ් එකක් එවන්න. එතකොට මෙතනදී ඔයගොල්ලෝ මේ පාඩම අධ්‍යයනය කරලා ඉගෙනගෙන ඉන් පසුව මේ විභාගයට ප්‍රශ්න පත්‍රයට පිළිතුර දුන්නා කියලා තමයි මේ ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කළේ. එතකොට වැඩි දුරටත් මේ විෂය කරුණු වෙනම සාකච්ඡා කරන්න ඕන නම් මේ දේවලුත් අපිට සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා. දැන් අපි සබ්මිට් කරලා බලමු. හරිද ඒ පුතේ බලන්න මෙතන එක ප්‍රශ්නයක් වැරදි කියලා පෙන්නනවා. එතන මේ ලකුණු කිරීමේදී යම් දෝෂයක් මතුවලා තියෙන්නේ. නැත්නම් අපි මේකට නිවැරදි පිළිතුර ප්‍රකාශ කළා. ඒක නිසා හරියට ලකුණු කරන්න ඕනේ. දැන් මේ බහුවර්ණ මාර්ගගත ප්‍රශ්න පත්‍රයක ලකුණු කරද්දී සමහරලාට අපි ලකුණු කරන්න එක නැතුව වෙන එකක් ලකුණු වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේකට උදාහරණයක්. එතකොට මෙතනදී අපි ප්‍රශ්න 40ටම නිවැරදිව පිළිතුරු ලබා දුන්නා. නමුත් ලකුණු කිරීමේ දෝෂයන් නිසා එක ප්‍රශ්නයක් ඒ වැරදි කියලා පෙන්න නිසා ඒවා ගැනත් ඔබ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳයි දුවේ පුතේ එහෙමනම් අද දවසේ අපි මේ දෙවන ඒකක පරීක්ෂණය සාකච්ඡා කළා. මොන හරි ගැටලු තියෙනවා නම් ඔයගොල්ලෝ යොමු කරන්න. තුන්වෙනි ඒකක පරීක්ෂණයත් ඔබට ඉතාමත්ම නුගුරේදී තවත් අද නෙවෙයි හෙට වගේ දවසක ලබා දෙනවා. ඊට පස්සේ මේ ප්‍රශ්න පත්‍රයත් මේ විදිහටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එමුනම් දුවේ පුතේ අදට මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම අවසానයි. සියලු දෙනාටම සුබ දවසක්.